ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර බුදුරජාණන් වහන්සේ අප හැම දිනාටම උතුම් නිවනින් සැනසීම පිණිස දේශනා කළ ඒ සද්ධර්මය හා සමාන ලෝකේ වෙනත් කිසිම දෙයක් නැති තරම් ලෝකයට නිර්භය බවක් ලබා දෙන්නට පුළුවන් නම් ලෝකයාට සරණක් පිහිටක් ලබා දෙන්නට පුළුවන් නම් ඒකම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. භෞතිකත්වයේ තුල අපි ගොඩනගන අනෙක් සියලුම දේවල් යම් කිසි විදිහකින් දුකට සංතාපයට පත් කරන්නට හේතු වන ධර්මය. තෘෂ්ණා දෘෂ්ටි සහගත හැඟීමකින් මේ දේවල් ඇසුරු වෙන්නට පටන් ගත්තාම ඒ දේ තුලින් ලැබෙන ආදීනවයේ පැත්තත් නිරායාසයෙන්ම නිරන්තරයෙන්ම සත්‍ය කරා පැමිණෙනවා. ඒ නිසාමයි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා මේ ලෝකෝත්තර ධර්මය අපට දේශනා කළේ මේ සසර දුක කොහොමද කෙලවර කරන්නේ? එමත් නැතිනම් සැනසීම කියන දේ ජීවිතේට කොහොමද උරුම කරගන්නේ කියන කාරණාව පැහැදිලි කරන්නට. පින්තුනි, මරණය කියන ධර්මය ලෝකේ අපි කරා ඕනෑම මොහොතක එන්නට පුළුවන් දෙයක්. මිනිස්සෙකුගේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ හරියට වළං හදන කෙනෙක් හදන මැටි වළඳක් වගේ. යථාපි කුම්භකාරස්ස කතං මත්තික භාජනං සබ්බං වේදන පරියන්කං එවම් මච්ඡාන ජීවිතං. හරියට වළං හදන කෙනෙක් හදන මැටි වළඳක ස්වභාවය තමයි මොනම මොහොතක හෝ කැඩී බිඳී යන ස්වභාවය. සමහර මැටි වළං හදනකොට ඒ වගේම ප්‍රවාහනයේදී පරිහරණයේදී හෝ මැටි වළඳක ස්වභාවය යම් මොහොතක කැඩී බිඳී යන එක. ඒ විදිහටම මේ මිනිසුන්ගේ ජීවිතයත් ඕනෑම මොහොතක නැතිව යන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට මනුස්ස ජීවිතය ගහක තියෙන ඉදුණු ගෙඩියකටත් ඒ වගේම තනකොළ ගහක අගක තියෙන එල්ලී තියෙන දිය බිඳුවකට අපි උපමා කොට දක්වනවා. පින්තුනි, ඒ අස්තිර මනුස්ස ජීවිතය තුළ අපිට යම් කිසි දෙයක් පිහිට පිළිසරණ පිණිස පවතිනවා නම් ඒ අප සිදු කරනු ලබන උතුම් සුචරිත ධර්මය. අනික් ගොඩනගාගත් සියලුම දේවල් අපේ මරණය හා සමගම අත්හැරී යන දේවල්. ඒ සියල්ලක්ම අපිට යහපත පිණිස පවතින දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සැනසීමක් උරුම කරගන්නට අවශ්‍ය නම් ඒ සැනසීම අපි ආධ්‍යාත්මිකව ධර්මයේ තුල අපේ ජීවිතයේ ඇති කරගන්නවා නම් ඒ තමයි පින්තුනි ප්‍රායෝගිකව අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ නිසා මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ අප අප්‍රමාදී විය යුතුයි. මේ උතුම් සද්ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ තුල සඳහන් අපේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගෙන මේ සසර දුක්ගිනි නිවාලීම කියන කාරණාව ඇති කරගන්නට. පින්තුනි, බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලෙදී භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සමනුපස්සනා කියලා සූත්‍ර දේශනාවක්. මේ සමනුපස්සනා සූත්‍රය තුළ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් ඉන්නවා නම් යම් ශ්‍රමණක් බ්‍රාහ්මණ පිරිසක් ලෝකයම් මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ හැම කෙනෙක්ම පංච උපාදානස්කන්ධයේ සමනුපස්සමාන සමනුපස්සති. මේ පංච උපාදානස්කන්ධ ධර්මය තමයි සිහිපත් කිරීම තුළ සිහිපත් කරන්නේ. ඒ කියන්නේ යම් කිසි ලෝකේ ඉන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෙක් එමත් නැතිනම් යම් කිසි පරිචිත්ත විචාරඥානය ආදී යම් කිසි දේවල් දක්නා වූ ශ්‍රමණක් බ්‍රාහ්මණ කෙනෙක් හෝ වේවා ඉන්නවා නම් ඒ සියල්ලක්ම ඒ සියලුම දෙනා මෙනෙහි කරන්නේ
සබ්බේතේ පංච උපාදානස්කන්ධේ සමනුපස්සති සියලුම දෙනා පංච උපාදානස්කන්ධ ධර්මය සමනුපස්සනා කරනවා. නැතිනම් පංච උපාදානස්කන්ධ ධර්මයේ තමයි ඕන් විසින් මෙනෙහි කරන්නේ. ඒතේ සම අඤ්‍යතරං. නැතිනම් මේ ධර්මයන්ගෙන් මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගෙන් එකක් හෝ ධර්මයක් පිළිබඳව තමයි මේ සමනුපස්සනාව පවත්වන්නේ. එතකොට ඒක තමයි පෘථග්ජන චිත්ත සංතානයේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව තුළ පැහැදිලි කරන්නේ මේ ලෝකය සැකසෙන ආකාරය පිළිබඳව. එහෙමත් නැතිනම් මේ ස්කන්ධ ධර්මතාවයන් ඇසුරු කරගෙන අපි ලෝකය කොහොමද ගොඩනගාගන්නේ, ලෝකය කොහොමද සකස් කරගන්නේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුළ අපට පැහැදිලි කරන්නේ. පින්තුනි, යම් කිසි කෙනෙක් ලෝකයේ තුල යම් සමනුපස්සනාවක් කරනවා නම් එතකොට ඒ සමනුපස්සනාව සිද්ධ කරන්නේ නැතිනම් ඒ දැකීම කියන දේ සිද්ධ කරන්නේ පංච උපාදානස්කන්ධයක්ම මිසක එයින් අන්‍යතර වූවක්. එහෙමත් නැතිනම් වෙනස් පංච උපාදානස්කන්ධයන්ගෙන් වෙන් වූ දෙයක් එහෙම නෙමෙයි. එතකොට යම් කිසි කෙනෙක් ඒ මෙනෙහි කිරීම කරන්නේ පංච උපාදානස්කන්ධයක් හෝ පංච උපාදානස්කන්ධයෙන් එකක් කියන කාරණාව තුල භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි මේ సంతానගත ලෝකය එමත් නැතිනම් කෙනකෙනා උපදවා ගනු ලබන ලෝකය කොහොමද කෙනකෙනා උපදවා ගන්න කියන කාරණාව. පින්නතුනි යම් කිසි කෙනෙක් මේ ලෝකේ යම් කිසි දෙයක් පිළිබඳව කල්පනා කරනවා කියලා කියනවා නම් යම් කිසි දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා කියලා කියනවා නම් ඒ සියලු ආකාරයේ මෙනෙහි කිරීම අපිට දක්නට පුළුවන්කම තියෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරගෙන. අපි දන්නවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ උපාදානස්කන්ධ කියන මේ ධර්මතාව ටික ඇසුරු කරගෙන තමයි ලෝකයාගේ සම්පූර්ණම ජීවිතය පවත්වන්නේ. එතකොට උපාදානස්කන්ධය කියලා කියන්නේ යම් කිසි කෙනෙකුගේ හිතේ උපාදානය පවතිනවා නම් ඒ උපාදානයට හසු වනු ලබන උපාදානයට දැක්වෙන ඒ සියලුම ධර්මය පොදුවේ උපාදානස්කන්ධයයි කියන සංග්‍රහයට යනවා. එතනදී පංච උපාදානස්කන්ධය කියන කාරණාව ඔස්සේ අපි බලනකොට උපාදාන සහිත වූ මානසික මට්ටම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කර්ම සිදු කරන මට්ටම කියලා කියනවා. ඒ සියල්ලම ඒ වගේම ඒ උපාදානය තුලින් ඇසුරු වන කම නිසා විපාකාදී සියලු ධර්මය පොදුවේ උපාදානස්කන්ධය කියන සංග්‍රහයට යනවා. යම් කිසි කෙනෙකු විසින් ඒ දැඩිව ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම්, ඒ කියන්නේ දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කර ගැනීමක් තියෙනවා නම් ඒක තමයි ඔහු සිදු කරන ලබන උපාදානය. ඒ පිළිබඳව විග්‍රහ කරනවා රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්මවත් කොට ගන්නවා නම් එතකොට මේ අත්තනිවා රූපං ඒ වගේම ආත්මයේ කෙරෙහි රූපය රූපස්මින්වා අත්තානං ඒ වගේම රූපයේ කෙරෙහි ආත්මය ඒ වගේම අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි රූපයයි කියන මේ සතරාකාර ග්‍රහණයක්. එතකොට යම් කිසි විදිහකින් ලෝකේ යම් කිසි කෙනෙක් මේ විදිහට රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා නම් ඒ වගේම ආත්මයේ කෙරෙහි පිහිටියා වූ රූපේ පිළිබඳව කල්පනා කරනවා නම් රූපේ කෙරෙහි පිහිටි ආත්මයත් ආත්මවත් වූ රූපය කියන කාරණාවත් කල්පනා කරනවා නම් මේ හතරාකාර දෘෂ්ටිය පිනතුනි දිට්ඨි වශයෙන් ඇති කරගත්ත උපාදානයයි කියලා කියනවා. එතකොට මේ දිට්ඨි වශයෙන් යම් කිසි කෙනෙක් රූප ධර්මයන් උපාදානය කරගන්නකොට දකින ඇහෙන දැන් විඳින ඒ කියන්නේ දැනගන්න දේවල් පිළිබඳව මේ දෘෂ්ටි වශයෙන් ඇති කරගන්න ග්‍රහණය යම් කිසි කෙනෙකුට යම් තැනක තිබෙනවා නම් පින්නතුනි ඒ හැම තැනකදීම සක්කාය දිට්ඨිය කියන කාරණාව තමයි නියෝජනය වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය සහ
අස්මිමානය කියන කාරණා දෙකක් පිළිබඳව අපිට මෙතනදී පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. අස්මිමානය කියලා කියන්නේ පින්නතුනේ වෙමි කියන හැඟීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මේ වෙමි කියන හැඟීම ඉක්මවා ගියපු අර රූපය ආත්මවත් කොට ගන්න මට්ටම. ඒ කියන්නේ රූපය ආත්මවත් කොට ගන්නවා කියලා කියන්නේ මේ රූපයම ආත්මයක්. මේ පවතින රූපේම අපි පණ තියෙන නැතිනම් අතීතේ ඉඳලා ආපු අනාගතයට යන මේ රූපේම ආත්මවත් කොට පවතින දෙයක් තමයි. එහෙම නැතිනම් ආත්මවත් වූ රූපයක් තියෙනවා. ආත්මවත් වූ රූපය කියලා කියන්නේ දැන් එක්ක රූපය ආත්මවත් නැතිනම් ආත්මය තමයි මේ රූපවත්ව අද දවසේදී අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ කියලා යම්කිසි කෙනෙක් දෘෂ්ටියක් වශයෙන් පත් වෙනවා. එහෙම නැතිනම් ආත්මය කෙරෙහි තමයි මේ රූපය පිහිටා තියෙන්නේ. ආත්මය කෙරෙහි මේ රූපේ පිහිටා තියෙනවා. එහෙම නැතිනම් රූපේ කෙරෙහි ආත්මය පිහිටලා තියෙනවා. රූපය ඇතුළත මේ ආත්මය කියන කාරණාව අපි සාමාන්‍ය වචනෙන් කියන අපි පණ තියනවා කියලා මේ එක දිගට තියෙන මේ ආත්මවත් වූ බවක් මේ රූපය ඇතුළත පිහිටා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දෘෂ්ටියක් යම් කිසි කෙනෙකුට පවතිනවා නම් පින්නතුනේ ඒ පවතින දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය කියන මට්ටමින් පාවිච්චි වෙන්නේ. නැත්නම් සක්කාය දිට්ඨිය කියන මට්ටමින් යෙදෙන්නේ. අස්මිමානයේ ස්වභාවය තමයි වෙමි කියන හැඟීම. යම් කිසි රූපයක් දකිනකොට ඒ දකින පුද්ගලයා නැතිනම් දකින බව දකින කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා අපිට ඒහා සමග ගොඩනගෙන ඒ මානය කියන බව ඒක ඊටාම සියුම් මට්ටමින් යෙදෙන දෙයක්. ඒක අස්මිමානය. එතකොට අස්මිමානය දුරු වෙන්නේ පින්නතුනේ අරිහත් මාර්ගයෙන්. සක්කාය දිට්ඨිය කියන දේ දුරු වෙන්නේ සෝතාපන්න මාර්ගයෙන්. ඒ නිසා තමයි සක්කාය දිට්ඨිය කියන එක බොහොම රළු දෙයක්. ඒ වගේම අස්මිමානය කියන දේ බොහොම සියුම්ම යෙදෙන කෙලෙසයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් රූපේ පිළිබඳව මේ ආත්මවත් වූ දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් ඒ වගේ මේ විදිහටම වේදනාව පිළිබඳව ආත්මවත් දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් සංඥාව සංස්කාරය විඥානයේ පිළිබඳව ආත්මවත් දෘෂ්ටිය ඇති කර ගන්නවා නම් ඉති අයංචේව සමනුපස්සන අස්මීති චස්ස අවිගතං හෝති. එතකොට යම් කිසි කෙනෙකුට මේ විදිහේ දෘෂ්ටි සහගත දැක්මක් තියෙනවා නම් දෘෂ්ටි සහගත සමනුපස්සනාවක් තියෙනවා නම් ඔහුට කිසිම විදිහකින් අස්මීති තස්ස අවිගතං හෝති. එතකොට වෙමි කියන හැඟීම ඒ කෙනාට කවදාවත් දුර වෙලා නැහැ. යම් කිසි කෙනෙකුට මේ විදිහේ සමනුපස්සනාවක් තියෙනවා නම් ඒ කියන්නේ දෘෂ්ටි සහගත දැකීමක් තියෙනවා නම් ඒ දෘෂ්ටි සහගත දැකීම තියෙන කෙනාට කිසිම විදිහකින් වෙමි කියන අස්මීති තස්ස අවිගතං හෝති වෙමි කියන හැඟීම දුර වෙලා නැහැ. වෙමි කියන හැඟීම පවතිනවා. අස්මීතිකෝපන භික්කවේ අවිගතේ පංචනං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හෝති. එතකොට මේ වෙමි කියන හැඟීම දුරු නොවුණු කල්හි ඒ කෙනාට පංචනං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හෝති. පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මොනවද චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට දැන් මේක සාමාන්‍යයෙන් අපි කතා කරන පෙළට වඩා කතා කරන ක්‍රමයට වඩා යම් වෙනසක් සහිත දෙයක්. ඒ කියන්නේ යම් කිසි තැනක යම් කිසි කෙනෙකුට ආත්මවත් දෘෂ්ටියක් බැසගෙන තියෙනවා නම් ආත්මවත් සංකල්පනාවක් ඇති වෙනවා නම් ඒ ආත්ම සංකල්පනාව ඇති වෙන තැනදී එයාට වෙමි කියන එක දුරු වෙලා නැහැ. වෙමි කියන එක දුරු වෙලා නැත්නම් පංචන්නං ඉන්ද්‍රියයන් අවක්ඛන්ති. එතන එයාට පංචේන්ද්‍රයන්ට බැස ගැනීමක් තියෙනවා කියලා කරන දේශනාව. එතකොට අපි දන්නවා රූපේ පිළිබඳව ආත්මවත් දෘෂ්ටියක් ගොඩනගෙනවා කියන තැනදී අපි රූපය පිළිබඳව ආයතනයක් තරහ රූපේ පිළිබඳව විචාරණය කළ මට්ටමකදී නැතිනම් රූපය පිළිබඳව දැනගන්නට පුළුවන් වුණ තැනකදී තමයි අපිට ඒ ආත්මවත් දෘෂ්ටිය සංකල්පනාව අපි ඇති කරගන්නේ. දිට්ඨි සමනුපස්සනාව ඇති වෙන්නේ. හැබැයි මෙතනදී දැන් ඒ පංචනං ඉන්ද්‍රියයන් අවක්ඛන්ති නැතිනම් පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් පිළිබඳව කතා කරනවා. මොකද්ද මේ පසුව කතා කරන පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගන්නවා කියන කාරණාව? පින්නතුනේ පංච ඉන්ද්‍රියන්ට බැස ගන්නවා කියලා කියන්නේ හැම වෙලාවකදීම අර
රූපාදී ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා ඒ ධර්මයන්ගේ ඇති බවට ගන්න කමින්, ඒ කියන්නේ පවතිනවායයි හිතනකම, ලෝකයේ තුල අනිත්‍ය ධර්මය අවබෝධ නොකර ගන්නාකම නිසා ඒ දේ පිළිබඳව ආත්ම දෘෂ්ටිය කෙනෙකුට ඇති වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය හා සමගම ඔහුට එතන පවතින දෙයක් තමයි ඒ වෙමි කියන හැඟීම. ඒ වෙමි කියන එක පින්නතුනි එතනදී ඇති වෙන්නේ හැම මොහොතකදීම අර අනිකුත් ධර්මයන් සමග. ඒ කියන්නේ දැන් ඇහැට රූපයක් ගැටුණට පස්සේ ඇහැට ගැටුණු රූපය පිළිබඳව අපි ඇති කරගනු ලබන ආත්ම දෘෂ්ටිය නිසා අපිට ඇති වෙනවා ඒහා සමග වෙමි කියන සංකල්පනාව, වෙමි කියන හැඟීම. අන්න ඒ වෙමි කියන හැඟීම පින්නතුනි නිකම්ම ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ නිසාම අපිට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ගඳ සුවඳ විඳින්න පුළුවන්, රස විඳින්න පුළුවන්, ස්පර්ශ විඳින්න පුළුවන්. මේ විදිහේ කයක් තියෙන, මේ විදිහේ පුද්ගලයෙක් කියන මට්ටමේ, මේ විදිහේ කෙනෙක් කියන මට්ටමින් මේ රූපයට බැස ගැනීමක් තියෙනවා. මේ කයට බැස ගැනීමක් තියෙනවා. මේ කය සංඥානක කරගන්න මට්ටමක්. ඒකට එහෙමත් නැතිනම් මේ මම වූ පුද්ගලයෙක් ඉන්නවා කියලා පුද්ගල නිස්ෘත කෙනෙක් හදාගන්න බව. පිනතුනේ පුද්ගල නිස්ෘත කෙනෙක් නැතිනම් මේ රූපය ආත්මයක් විදිහට ඒ ගන්නකම නිසා එතන පවතින දේ මොකද්ද? ඔහුට දැන් දුක් විඳින්න පුළුවන්, සැප විඳින්න පුළුවන්. මේ පවතින හැම දෙයක්ම ලෝකයේ අනුව වෙනස් වෙමින් ඔහුට යන්න පුළුවන් ආත්ම භාවයක් ඔහු උපදවගෙන තියෙනවා. ආත්ම භාවයක් උපදවගත්තේ කොහොමද? අර වෙමි කියන සංකල්පනාවත් එක්ක. වෙමි කියන සංකල්පනාව ඇති කරගත්තේ කොහොමද? අර ස්කන්ධයන්ගේ පවත්වපු ආත්ම දෘෂ්ටිය නිසා. එතකොට ඒ ආත්ම දෘෂ්ටිය ඇති තැනක පින්නතුනි ඔබට අතීතයේ ඉඳලා ඇසුරු කරපු දේවල්, ඇහෙන් දැකපු රූප, කනෙන් අහපු ශබ්ද, නාසයෙන් දැනගත්තු දේවල්, දිවෙන් දැනගත්තු දේවල්, කයෙන් දැනගත්තු දේවල්, මේ සියල්ලකම එකතුවක් විදිහට ඔබට අද පුද්ගලයා හම්බ වෙලා තියෙනවා. ඇස් තියෙන, කන් තියෙන, නාසය තියෙන, දිව තියෙන, කය තියෙන. දැන් ඔබට සංකල්පනා වශයෙන් හැසිරෙන්නට පුළුවන් ලෝකයක් තියෙනවා. ඒ සංකල්පනා වශයෙන් හැසිරෙන්න පුළුවන් ලෝකයේ තියෙන ඔබට ඒ ලෝකයෙන් එන ඕනම දෙයක් ඇසුරු කරගෙන පින්නතුනි දැන් දුක උපදව ගන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ විදිහට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැසගත්තට පස්සේ අත්ති බික්කවේ මනෝ, අත්ති ධම්මා, අත්ති අවිජ්ජා ධාතු. එතකොට එතන පවත්තන ධර්මතා ටික අත්ති බික්කවේ මනෝ, මහණෙනි එතන මනස තියෙනවා. අත්ති ධම්මා, එතන ධර්මය පවතිනවා. අත්ති අවිජ්ජා ධාතු, ඒ යථාර්ථය නොදන්නා අවිජ්ජා ධාතුවක් තියෙනවා. අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස. අවිජ්ජා සංස්පර්ශයෙන් උපන් වේදනාවෙන් ස්පර්ශ කරපු අසුතවතෝ පුතුජනස්ස, අසෘතවත් පුතජනයාට අස්මීති පිස්ස හෝති. මේ වෙමි කියන හැඟීම පවතිනවා. ඒ වගේම අහමය මස්මීති, ඒ වගේම මම මගේ කියන සංකල්පනාව පවතිනවා. භවිස්සන්ති පිස්ස හෝති, අනාගතයටත් තියනවා කියන අදහස තියෙනවා. රූපී භවිස්සන්ති පිස්ස හෝති, මම රූපීව ඉන්නවා කියන සංකල්පනාව තියෙනවා. අරූපී භවිස්සන්ති පිස්ස හෝති, මම අරූපී වෙනවා නම් හොඳයි කියන අදහස ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංඤීව වාසය කරනවා නම් හොඳයි. ඒ වගේම අනාගතයේ මේ විදිහේ සංඥා නැතුව ඉන්න තියෙනවා නම් හොඳයි. නේව සංඥා නාසඤ්ඤා වෙන්න තියෙනවා නම් හොඳයි. දැන් ලෝකෙට කාම ධාතුවේ ඉඳලා රූප ධාතුවේ ඉඳලා අරූප ධාතුව වෙනකම් පින්නතුනේ දැන් ලෝකේ සකස් කරගෙන තියෙනවා. දැන් මේ බොහොම අපූර්ව ධර්ම સિદ્ધාන්තයක්, අපූර්ව ධර්ම කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව ඔස්සේ පැහැදිලි කරන්නේ. යම් කිසි කෙනෙක් මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මතා ටිකෙන් අතහැරලා වෙනත් දෙයක් පිළිබඳව මානසිකාරය කරනවා කියනවා නම් මේ ලෝකේ කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් යම් දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා නම් පිනතුනි ඒ මෙනෙහි කරන්නේම එක්ක රූපේ පිළිබඳව, එක්ක වේදනාව, එක්ක සංඥාව, එක්ක සංස්කාර, එක්ක විඥානේ, නැතිනම් මේ පහම කියන මේ කාරණා ටිකෙන් එකක්. මේ කියපු පෙළ පින්නතුනි ඔබ ඔබේ ජීවිතයට ටිකක් ආදේශ කරලා බැලුවොත්
අපි හැම මොහොතකම පින්නතුනි මේ පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරනවා. හැම මොහොතකම පංච උපාදානස්කන්ධ ධර්මය ඇසුරු කරන අපිට දකින්නට තියෙන දේ තමයි පින්නතුනි ලෝකේ අපි ගෙවල් දොරවල් යාන වාහන දුව පුතා මේ විදිහට අපි භෞතික ලෝකය විද්‍යමාන වන දෙයක් පවතින දෙයක් හැටියට කල්පනා කරනවා. ඒ පවතින ලෝකයේ තමයි අපි ජීවත් වෙන්නේ කියලා කල්පනා කරනවා. ඒ නිසා කාම ධාතුව ඇසුරු කරගෙන කාම ධාතුව පරියාපන්නව ඉන්න අපිට පින්නතුනේ රූපයම තමයි මූලිකත්වය ගන්න. රූපයම තමයි ප්‍රකටව පෙනෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කරනකොට මේ කායානුපස්සනාව අපිට දේශනා කරන්නට යෙදුනේ. කය කියන දේ ඉස්සෙල්ලා දැකීම තුළ රූපේ පිරිසිදු දකින ආකාරය අපිට දේශනා කළේ. එතකොට දැන් අපිට තියෙන ඉස්සෙල්ලාම වැඩිපුරම රූපය අසුරු කරගෙන පවත්නා කෙලෙසයක්. ඒ නිසා තමයි අපිට රූපය ගැන නොහිත වෙනත් දෙයක් ගැන හිතන්න බැරි. ඔබ යම් කිසි දෙයක් කල්පනා කරනවා නම් ඒ කල්පනා කරන්නේම එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එක්ක විඳපු දෙයක්. ওই කාරණා ටික තමයි කල්පනා කරන්නට පුළුවන්කම තියෙන. දිට්ඨ සුත මුත කියන මේ ධර්මයන් පිළිබඳව තමයි ඔබ යම් විදිහකින් විඤ්ඤාතයක් ගැන කතා කරනවා නම් ඔබ දැනගන්න. මොකද ඒ දැකපු අහපු විඳපු දේවල් පිළිබඳව අපිට දැක්මක් තියෙනවා මේ දේවල් ලෝකේ පවතිනවා කියලා. දැකපු දේවල් ලෝකේ තියෙනවා. මීට මොහොතකට කලින් හෝ වේවා කාලයකට කලින් හෝ වේවා ඔබ දැකපු දේවල් දැකපු ලෝකයේ එළියේ තියෙනවා. ඒ වගේම අහන දේවල් අහන්න පුළුවන්කම ලෝකෙට අයිති දෙයක්. ඒ වගේම විඳින්න දේවල් ඒව ලෝකේ තියෙනවා. රස තියෙනවා, ස්පර්ශ තියෙනවා. දැන් අපේ ජීවිතයේ සම්පූර්ණම ක්‍රියාත්මක වෙන්න පින්නතුනේ ඔන්න ඔය අදහස මුල් කරගෙනනේ. දැන් රූපය දකින්න පුළුවන් කියන අදහසත් සමග ඔබ ඒ රූපේ දකිමින් ලස්සන රූප දැකීම සඳහා අවශ්‍ය කටයුතු ලෑස්ති කරනවා. අකමැති රූප ඉවත් කිරීම සඳහා නැතිනම් ඒ දේවල් නොබලා ඉන්නට අවශ්‍ය කටයුතු ලෑස්ති කරගන්නවා. අකමැති ශබ්ද නාහ ඉන්න පුළුවන් නම් ඔබ ඒ ඊටමත් අගේ කොට සලකනවා. කැමැති ශබ්ද විතරක් ඇහිීම සඳහා ඔබ උත්සාහවත් වෙනවා. මේ විදිහට ගඳ සුවඳ රස ස්පර්ශ හැම දෙයක් තුළම අපි දැන් ප්‍රිය අප්‍රිය බව තීරණය කරගෙන අතීතයේ ඉඳලා දැකපු දේවල් තාම තියෙනවා. ඒ දේවල් අනාගතය අපිට විඳින්න පුළුවන්. මෙන්න මේ දෘෂ්ටිය නැතිනම් මේ දැකීම තුළ තමයි පින්නතුනේ අපි අපේ ජීවිතයේ සම්පූර්ණම ගොඩනගාගෙන තියෙන්නේ. හැබැයි මෙතන යථාර්ථය තමයි පින්නතුනේ ඔය හැම දෙයක්ම අපි ගොඩනගලා තියෙන පංච උපාදානස්කන්ධයක් තුළ. අපි මේ මානසිකාරයේ පවත්වන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව. පංච උපාදානස්කන්ධය පිළිබඳවයි මානසිකාරයේ පවත්වන්නේ කියන එකෙන් අදහස් කරන්නේ අපි උපාදාන වශයෙන් දැඩිව අල්ලගත් දෙයක් පිළිබඳවම තමයි මේ ලෝකේ පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ. උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගත්ත දැඩිව අල්ලගත්ත දෙයක් පිළිබඳව තමයි අපිට මේක පවත්වන්නේ. ඔබ අතීතයේදී නිරුද්ධ වුණා කියන ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැතිකම නිසා ඔබට සැප උපදවන්නට පුළුවන් හෝ දුක් උපදවන්නට පුළුවන් හෝ දේ රූපේ පැත්තේ දකිනවා. ඒ නිසා ඔබ කල්පනා කරනවා ඒ දරුවා කියන රූපේ නම් ඒක දැක්කහම Tamanට සතුට ඇති වෙනවා නම් ඒ ඇති කරගන්න සැප වේදනාව රූපේ පැත්තේ තමයි පවතින බවට අදහස් කරන්නේ. එතකොට ඒ කාමසහගත සංකල්පනාව ඒ කාමසහගතව ඇති කරගන්න ලබන උපාදානය කියන දේ දැඩිව ග්‍රහණය කරගන්න දේ. පින්නතුනි අපිට ඒ දේ නැවත විඳින්න පුළුවන් කියන මනෝභාවය ඇති කරලායි නතර වෙන්නේ. එතකොට ඒ ආස්වාදයේ දැකපු නැතිනම් මෙහි ඇති කරගත්ත සැප වේදනාව බාහිර රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට දකින්නකම නිසා ඔබට පුළුවන් ඒක අනාගතයට විඳින්නත්. අනාගතයට පවතින දෙයක් හැටියට රූපේ තියෙන දෙයක් හැටියට ඔබට විඳින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා රූපයේ ඒ දේ පවතිනවා කියලා හිතාගෙන රූපේහි පවතින දේ විඳින්න යනකොට ආපහු අපි S2 ඇරලා බලනකොට අනාත්ම වූම රූපය සමුවට පැමිණෙනවා. අනාත්ම වූම රූපය සමුවට පැමිණෙනකොට අපිට ආත්මවත් වූ අදහසම නැවතත් උපදිනවා. ආත්මවත් වූ අදහසම අර කලින් තිබුණ දෙයම තමයි මේ දැනුත් තියෙන්නේ කියලා ආත්මවත් වූ හැඟීමක් ඇති වෙනවා. එතකොට ඒ දරුවා කියන රූපය ඒ රූපය තුල
ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. එහෙම නැතිනම් ඒ රූපේම අතීත ඉඳලා මේ වෙනකන් ජීවත් වෙනවා. අනාගතයට මේක තියෙයි. අපිට මේ විදිහට මේ පිළිබඳව ආත්ම සහගත සංකල්පනා ඇති වෙනවා. ඒ ආත්ම සහගත සංකල්පනා ටික හා සමගම අනික් පැත්තෙන් ඇති වෙන දේ තමයි තමන්ගේ පැත්තෙන් ඒ දේ විඳින, ඒ දේ දකින, පවතින මමත් ජීවත් වෙනවා. මම ඉන්නවා කියන එක ඇති වෙනවා. එතකොට දැන් ඒ මම කියන අත්දැකීම පින්නතුනේ අපිට නිකම්ම ලැබුණ දෙයක් නෙමෙයිනේ. ඒ මම කියන අත්දැකීම රූප බලන්න පුළුවන් මම. හොඳට හිතලා බලන්නකො මම කියන කෙනා කවුද කියලා. රූප දකින්න පුළුවන් මම. ශබ්ද අහන්න පුළුවන් මම. ගඳ සුවඳ විඳින්න පුළුවන් මම. රස විඳින්න පුළුවන් මම. ස්පර්ශ විඳින්න පුළුවන් මම. දැන් එක රූපයක් පිළිබඳවයි අපි දැනගන්න යන්නේ. කෙනෙක් පුද්ගලයෙක් කියලා දැනගන්නේ කෙනෙක් ගැන. එක්කෙනෙක් ගැන දැනගත්තට ඒ දැනගන්නේ කවුද? රූප දකින්න, ශබ්ද අහන, ගඳ සුවඳ විඳින, රස ස්පර්ශ විඳින මම තමයි ඒ දේ දැනගන්නේ. අපිට පුද්ගල බව කියන එක අර සම්පූර්ණම මේ පංචේන්ද්‍රයක් සහිත රූපයක් තුළින් අපිට ගෙනල්ලා දීලා තියෙනවා. කොයි වෙලාවකවත් ඒ මනෝභාවයේ තුළ ඒ වෙලාවේදී පවතින අනික් කිසිම ආයතනයක් නෙමෙයි. ඒ වෙලාවේදී පවතින පින්නතුනේ එකම මනෝ ධාතුවක් සහ මනෝ විඥාන ධාතුවක් කියන දෙයක්. මොකද ඒක කර්ම සකස් කරගන්න මට්ටමේ දෙයක්. ඒ වෙලාවේදී ඔබට රූපේ තියනවා කියන්නේ නැහැ. ඒ වෙලාවේදී ඇහැ තියනවා කියන්නේත් නැහැ. රූපයත් නිරුද්ධයි, ඇහත් නිරුද්ධයි. හැබැයි නිරුද්ධ වුණ ධර්මය අරබයා මේ පුද්ගල බව ගොඩනගා ගන්න තැනදී, ආත්ම දෘෂ්ටි ඇති කර ගන්න තැනදී එතකොට පවතින්නේ අතිමනෝ. ඒ මනායතනේ පවතිනවා. අති ධම්මා ධර්මයෝ පවතිනවා. අර ගත්ත ආරම්මණයන් පවතිනවා සියල්ලක්. අති අවිජ්ජා ධාතු. ඒ සියල්ලක්ම එකතු කරගෙන අවිද්‍යා ධාතුවක් පවතිනවා. එතකොට අවිද්‍යා ධාතුව තියෙනකොට අවිද්‍යා සංස්පර්ශයෙන් උපන්. බොහොම වැදගත් වචනයක් අපිට දක්නට ලැබෙනවා මේ අවිද්‍යා සංපස්සජේන භික්ඛවේ වේදිතේන පුත්තස්ස. අවිද්‍යා සංස්පර්ශයෙන් උපන් ඒ වේදනාවෙන් ස්පර්ශ කරන ලද්දහුට. එතකොට ඒ අවිද්‍යාව කියන දේ අවිද්‍යා සංස්පර්ශයක් කියලා කියන. අවිද්‍යාව කියන දේ ස්පර්ශයක්. එතකොට මේ අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු අසුතවතෝ පුතුජනස්, අසෘතවත් පුතජනයාට අවිද්‍යා සංස්පර්ශය කියලා කියන්නේ පින්නතුනි මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය නොදන්නාකම නිසා ඇති කරගත්ත මනෝභාවයට. ඒ කියන්නේ නාම ධර්මතා ටික දන්නේ නැහැ, රූපය කියන ධර්මතා ටික දන්නේ නැහැ. දන්නේ නැතිකම නිසා මේ ඔක්කොම ටික ඇසුරු කරගෙන පුද්ගලයෙක් කියන සංකල්පනාව ගොඩනගා ගත්තට පස්සේ, නැතිනම් කෙනෙක් දෙයක් කියන සංකල්පනාව ගොඩනගා ගත්තට පස්සේ අන්න ඒ අවිද්‍යා සංස්පර්ශය නිසා උපන් දෙයක් කියලා කියනවා. අවිද්‍යා සංපස්සජේන පුත්තස්ස. අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු කෙනෙක්. එතකොට අවිද්‍යා සංස්පර්ශයෙන් ස්පර්ශ කරපු කෙනෙකුට ඒ වේදිතේන එතන වේදනාවන්ගෙන් තමයි ස්පර්ශය සිද්ධ කරන්නේ. නැතිනම් වේදිතේන පුත්තස්ස. එතකොට ඒ වේදනාවෙන් ස්පර්ශ කරනවා කියලා කියන්නේ සැප වශයෙන් ඔබට ඇසුරු කරන්නට ලැබෙනවා, දුක් වශයෙන් ඔබට ඇසුරු කරන්නට ලැබෙනවා. මේ සැප දුක් වශයෙන් රූපේ කියන දේ පිළිබඳව දැන් ඔබට ඇසුරු කරන්න ලැබෙනවා. ඒ කෙනාට තමයි අහමස්මි මේ මම ඉන්නවා කියලා අස්මීති පිසහෝතිය මම වෙමි කියන හැඟීම ඔහුට පවතිනවා. මම මගේ කියන හැඟීම ඔහුට පවතිනවා. එතකොට වෙමි කියන හැඟීමක්, මම මගේ කියන හැඟීමක් ඒ කෙනාගේ ජීවිතය තුළ පවතිනවා. එහෙම නැත්නම් රූපී බහිස්සන්ති. මම මේ මට්ටම අතහැරලා දාලා රූපී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. එමත් නැතිනම් අරූපී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. එමත් නැතිනම් අසංඤී මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. දැන් ඕනම තැනකට මේ නේව සංඥා නා සංඥා මට්ටමකටපත් වෙනවා නම් හොඳයි. මේ තුන් භවයේම අලලා තුන් භවයේම එකතු කරලා තමයි මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නේ. එතකොට මේ ඕනම තැනක ඉඳලා කෙනෙක් සමනුපස්සනාවක් තියනවා නම්, නැතිනම් දෘෂ්ටි සහගත මෙනෙහි කිරීමක් තියනවා නම්, පිනතුනේ දෘෂ්ටි සහගත මෙනෙහි කිරීම පවත්වලා තියෙන්නේ ඔන්න ඔය විදිහේ අවිද්‍යාවක් නිසා, අවිද්‍යා ධාතුවක් නිසා. රූපාවචර ධ්‍යාන උපදවගත්තද, අරූපාවචර ධ්‍යාන උපදවගත්තද, ඒ හැමතෙම පොදු උන අවිද්‍යා ධාතුවක් තියෙනවා.
ඒ අවිද්‍යා ධාතුවේ ලක්ෂණය එකයි. ඒ කියන්නේ කාම ධාතුවේ අද ඉන්න ඔබට රූපේහි යථාර්ථය පේන්නේ නෑ වගේම රූප ධාතුවේ ඉන්න කෙනාට එතන පවත්නා රූපේහි යථාර්ථය පේන්නේ නැහැ. අරූප ධාතුවේ ඉන්න කෙනාට එතන පවතින සංඥාවේ යථාර්ථය පේන්නේ නැහැ. නාම ධර්මතාවයන්ගේ යථාර්ථය පේන්නේ නැහැ. ඒ ධර්මයන් නිසා ඔහුට වෙමි කියන හැඟීම පවතිනවා. ධානය හා සමග තමා සමග ධානය හෝ වෙමි කියන සංකල්පනාවක් ඔහුට පවතිනවා. එතකොට ඒ දේ තුලින් ඔහුට මිදෙන්න පුළුවන් කමක් නැහැ. මේ තුන් ලෝකයේ තුල මොන තැනකටපත් උනත් මේ වෙමි කියන හැඟීම නතර කරන්න බෑ. වෙමි කියන හැඟීම නතර වෙන්නේ නැත්නම් ඒ කෙනාට අවිද්‍යා සංස්පර්ශයෙන් උපන් වේදනාව කියන දේ නතර වෙන්නේ. ඒ නිසා පවතින දේවල් නැතිව යන දුක අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට අපිට පිළිතුරක් දේශනා කරන ක්‍රමවේදයකුත් පෙන්වලා දෙනවා. කොහොමද? තිට්ඨන්ති කෝපන භික්කවේ තත්තේව පංචේන්ද්‍රයන්. පාණෙනි මේ පංචේන්ද්‍රිය ධර්මය මේ ඒ විදිහටම තිබුණ දෙයක්. ඒවා තියෙන ධර්මය. අතිත්ත සුතවතෝ අරිය ශාවකස්ස අවිජ්ජා පහියති. නමුත් එහිලා ශ්‍රොතවත් වූ ආර්ය ශ්‍රාවකයාගේ අවිද්‍යාව කියන දේ දුරු කරගත යුතුයි, දුරු වෙනවා. විද්‍යා උප්පජ්ජති. එතකොට විද්‍යාව උපදිනවා. තස්ස අවිජ්ජා විරාගා විජ්ජුපාදා අස්මීති පිස්ස නොහෝති. අවිද්‍යාව නැති කිරීමෙන් විද්‍යාවගේ ඉපදවීමෙන් ඔහුට වෙමි කියන හැඟීම පවතින්නේ නැහැ. එතකොට මේ කාරණාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේම පංච ඉන්ද්‍රිය ධර්මයෝ පිහිටා සිටිනවා. පංච උපාදානස්කන්ධය කියන තැනම පංච උපාදානස්කන්ධය ඇති තැනකම පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටා සිටීම තියෙනවා. එතකොට අපිට පංචේන්ද්‍රිය ධර්ම කියන කාරණාව අවස්ථා දෙකකදී අපට ඇසුරු වෙනවා. මේ කාරණාව බොහොම වැදගත් වගේම බොහෝ දෙනෙකු විසින් ඇතැම් විට වර්ධවා ගන්නවා. ඇතැම් විටක ඒ කාරණාවම යම් විදිහකින් නොතේරුම් කමක් ඉන්නවා. ඒ නිසා ඒ කාරණාව පිළිබඳව බොහොම වැඩි අවධානයක් යොමු කරන එක වටිනවා. ඇහැ කියලා ගත්තට පස්සේ පින්නතුනේ යම් කිසි කෙනෙකුට ඇස ඇසුරු වෙන, රූපය ඇසුරු වෙන, චක්කු විඤ්ඤාණය ඇසුරු වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඇස කියන එක හටගන්න, රූපය කියන එක හටගන්න, චක්කු විඤ්ඤාණය හටගන්න මොහොතේදී ඔවුන්ගේ කෘත්‍ය සිදු කිරීම වශයෙන් ඒ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. ඒ ධර්මයන් හටගෙන නිරුද්ධ වුණ තැනකදී විඤ්ඤාණය මගින් ඒ ධර්මයන් නැවත ඇසුරු කරමින් දෙයක් ගොඩනගන මට්ටමකුත් තියෙනවා. මේක දැන් දෙකක්. ඇහැට රූපයක් ගැටෙනකොට ඇහි දර්ශනයේ ඇස රූපයන්ගේ දර්ශන කෘත්‍ය චක්කු විඥානය කියන දේ විඥානන කෘත්‍ය කියන දේ පින්නතුනේ ඒ කෘත්‍ය සිදුවෙන යථාභූත වූ විපාක ධර්ම යෙදෙන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේම ඒ විපාක ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වුණු තැනක ඒ ධර්මතා ටික අරබයා පුද්ගල බවක් හදා ගන්න තැන. එහෙමත් නැත්නම් ඒ ධර්මතා ටික ආරම්භය ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානය තියෙනවා කියලා ඒ ධර්මයන්ගේ ඇති පුද්ගලයෙක් නිර්මාණය කරගන්න තැනකින් නැවත ඇස ඇසුරු වෙනවා. එතකොට කෙනෙකුට ඇහැ තියෙනවා නම් පින්නතුනේ එයා සසරට යන කෙනෙක්. නැතිනම් මායාවේ විෂයක් ක්ෂේත්‍රයේ තුල ජීවත් වෙන කෙනෙක්. සියල්ල ඇවිල ගන්නාලදී කිව්වාම ඇස, රූප, චක්කු විඥාන ආදී සියල්ල ඇවිල ගන්නාලද ධර්මයෝනේ. එතකොට ජාති ජරා මරණ ආදී සියල්ලංගෙන් ඇවිල ගන්නා ලද්දක් මේ ධර්මය. එතකොට මේ ඇවිලගෙන තියෙනවා නම් අපිට මේ ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කරන්නට ඕනේ. මහණෙනි යමක් තොපගේ නොවේ නම් ඒ පහ කරව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට යමක් අපේ නෙමෙයි නම් ඒ දුරු කරන්න ඇස තොපගේ නෙමෙයි. ඇහැ කියන එක අපේ නෙමෙයි, රූප කියන එක අපේ නෙමෙයි. මේ දුරු කළ යුතු ධර්මයෝ කියලා අපිට පෙන්නනවා. එතකොට අන්න ඒ දුරු කළ යුතු ඇහැ මොකද්ද? ඒ දුරු කළ යුතු ඇහැ පින්නතුනේ අර අපි දර්ශන කෘත්‍ය සිදු කරන තැන එදෙන ඇහැ නෙමෙයි මේ දුරු කරන්නට කියලා කතා කරන්නේ. එහෙනම් අර අනාථපිණ්ඩකෝවාද සූත්‍රයේදී වගේ විග්‍රහ වන දැක්වෙන ගැහැවිය නුඹේ විඥාණයට ඇස ඇසුරු නොවේවා, රූප ඇසුරු නොවේවා, චක්කු විඥානය ඇසුරු නොවේවා.
එතකොට අනේපිඬු සිටුතුමාට දෙන මේ අවවාදයේ දිහා බලනකොට ඇහැ ඇසුරු වෙනවා නම් විඥාණයෙන්, රූපය ඇසුරු වෙනවා නම් විඥාණයෙන්, එතකොට චක්කු විඥාණයෙන් ඇසුරු කරනවා. එතකොට හොඳටම පැහැදිලි මේ කතා කරන්නේ මේ මනෝ විඥාන මට්ටමකදී කෙනෙක් ඇස ඇති බවට ගන්නවා නම්, රූප ඇති බවට ගන්නවා නම්, චක්කු විඥානය ඇති බවට ගන්නවා නැතිනම් මේ ධර්මයන්ගේ ඇසුරු කිරීම සිද්ධ කරනවා නම් එයාට ලෝකෙ ඉපදිලා එයාට දුක උපදින පැත්තක් තියෙනවා. මේ ධර්මයන්ගේ Nirodha කියන දේ පෙන්වලා දෙන්නට යනකොට ඇහැ නිරුද්ධ නම් දකින්න වෙන්නේ එහෙමනේ. මනෝවිඥාන මට්ටමින් දැනගන්නකොට අර දර්ශන කෘත්‍ය හදපු ඇහැ නිරුද්ධ බව තමයි යාට දැනගන්න වෙන්නේ. රූපේ නිරුද්ධ බව තමයි දැනගන්න වෙන්නේ. චක්කු විඥානාදී නිරුද්ධ බව තමයි දැනගන්නට වෙන්නේ. එතකොට ඒ ධර්මයන් පිළිබඳව පවතින්නේ නිරෝධයක් නම්, නිරෝධ සහගත මානසිකාරයක් නම් පින්නතුණු යාට ලෝකේ පැවැත්මක් හම්බ වෙන්නේ නැහැ. ඇයි? එයාට රූපේ තියනවාද කියලා ආය අහන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒකට හේතුව තමයි රූප නිරෝධයේ සාක්ෂාත් කළ නිසා තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඇහි නිරෝධය සාක්ෂාත් කළ නිසා තමයි නිවන් දැක්ක කියලා කියන්නේ. ඒ දේ පවතිනකොට ඒ දේ තියාගෙන නිවන කියන දේ වෙනම තියනවා එහෙම නෙමෙයි. ඒ නිසා අපිට දකින්නට වෙනවා පංච උපාදානස්කන්ධ ධර්මය නැතිනම් විපාක ධර්මතා ටික අරබයක් මේ පංචේන්ද්‍රිය ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන දෙයක්. එතකොට නමුත් එතන සුතවතෝ ආර්ය ශාවකස්ස අවිද්‍යාපහීති. ඒ ධර්මයේ පිළිබඳව ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට අවිද්‍යාව දුරු වෙනවා. මොන ධර්මයේ පිළිබඳවද? තිත්තන්ති කෝපන භික්කවේ තත්තේව පංචේන්ද්‍රයන් මහන්නේ එහිම පංචේන්ද්‍රිය ධර්මයන් තියෙනවා. පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව වූ පංචේන්ද්‍රිය ධර්මයක් තියෙනවා. අතෙත්ත සුතවතෝ ආර්ය ශාවකස්ස අවිද්‍යාපහීති. මෙහිදී ඒ සුත්තවත් ආර්ය ශ්‍රාවකයාගේ අවිද්‍යාව දුරු වෙනවා. එතකොට දැන් මෙතන කාරණා දෙකක් තියෙනවානේ. පංච උපාදානස්කන්ධයේ මත ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම කොහොමද තියෙනවා. එතකොට මෙහිදී මෙතනදී සුත්තවත් ආර්ය ශ්‍රාවකයාට අවිද්‍යාව දුරු වෙනවා. එතකොට නැතිනම් මේ අවිද්‍යාව විද්‍යාවක් බවට පත් කරගන්නවා. දැන් අවිද්‍යාවම තිබ්බොත් මොකද වෙන්නේ? අවිද්‍යාවම තිබ්බොත් අර පංචේන්ද්‍රිය ධර්මයන් පිළිබඳව නැතිනම් අර ස්කන්ධ ධර්මයන් පිළිබඳව එයාට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගන්නවා. ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගන්නවා. ඒතකොට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් හටගත්තට පස්සේ පින්නතුනි අන්න ඒ කෙනාට සසර පැවැත්මක් වෙනවා. දුක් විඳින්න පුළුවන්කම පෙනෙනවා. ඉපදෙන මැරෙන ලෙඩ වෙන බව උට විඳින්න පුළුවන්කම තියෙනවා. තමාගේ මරණ දුක, අනුන්ගේ මරණ දුක, තමාගේ ලෙඩවීමේ දුක, අනුන්ගේ ලෙඩවීමේ දුක මේ සියල්ලක්ම විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි? ඔහුට අර ස්කන්ධ ධර්මතා ටික ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් එන දේ පිළිබඳව අවිද්‍යාවකුයි තිබුණේ. විද්‍යාවක් තිබ්බේ නැහැ. ඒ අවිද්‍යාව නිසා, අවිද්‍යා සංස්පර්ශය නිසා පින්නතුනි ඒකෙන් අල්ලගත්තෙම ඒ දේ පුද්ගලයෙක් හැටියට, කෙනෙක් හැටියට, දෙයක් හැටියට, වටිනා නොවටිනා දේවල් හැටියට ඒ තුල සැප දුක් විඳින්න පුළුවන් බව නිර්මාණය කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව වූ ඒ දැක්ම එහෙමම තිබේවා. එමත් නැතිනම් ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව පංචේන්ද්‍රියෝ එසේම තිබේවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා, ශ්‍රුතවත් කියලා කියන්නේ මේ ධර්මතා ටික පිළිබඳව දකින්න කෙනා එයා අවිද්‍යාව දුරු කරනවා. අවිද්‍යාව දුරු කරන්න පින්නතුනි විද්‍යාව උපදෝගෙනනේ දන්නාකම උපදව ගන්නවා. දන්නාකම උපදවගන්නේ කොමක් පිළිබඳවද? අර පංච උපාදානස්කන්ධය පිළිබඳව, එහෙමත් නැතිනම් අර ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව ඔහු දන්නාකම උපදව ගන්නවා. දන්නාකම උපදව ගන්නකොට පින්නතුනි ඔහුට දකින්නට ලැබෙනවා ස්කන්ධ ධර්මතා ටිකක හට ගැනීම සහ ස්කන්ධ ධර්මතා ටිකේ නිරෝධය ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධයන්ගේ හට ගැනීමත් ස්කන්ධයන්ගේ වැයවීමත් කියන කාරණාව දකිනකොට ආයතනයන්ගේ හට ගැනීමත් ආයතනයන්ගේ නිරෝධයක් පිළිබඳව දකිනකොට ඒක නට මොකද වෙන්නේ?
ඒ අවිද්‍යාව විරාගයෙන් විද්‍යාවගේ ඉපදීම නිසා අස්මීති පිස්සන හොති. වෙමි කියන හැඟීම නැහැ. ඇයි වෙමි කියන හැඟීම නැත්නම් දැන් වෙමි කියන දේ පවත්වන්න තැනක් නැහැ පින්නතුනි. ඔබට වෙමි කියන හැඟීම පවතින්නේ කොතනද කියලා බලන්නකෝ. වෙමි කියන හැඟීම පවතින්නේ ඔබේ විඥාණය නැතිනම් තමන්ගේ විඥාණය ඇස ඇසුරු කරනවා නම් රූපය ඇසුරු කරනවා නම් චක්කු විඥාණය ඇසුරු කරනවා නම් කන ඇසුරු කරනවා නම් සද්දය ඇසුරු කරනවා නම් සෝත විඥානය ඇසුරු කරනවා නම් අන්න ඒ හා සමග වෙමි කියන හැඟීම පවතිනවා. රූපේ නිරුද්ධ වුණ බව පෙන්වන්නේ නැතුව රූපේ නිරුද්ධ වුණ බව නොදකීම නිසා ඒක ඇති බවට මෙනෙහි කරනවා. පවතින දෙයක් කියලා ගන්නවා. එතකොට ඒ පවතින දෙයක් කියලා ඇති බවට මෙනෙහි කිරීම නිසාම එතන නැවත දකින්න පුළුවන්කම ඔබට තියෙනවා. එතකොට ආපහු සැරයක් එකම රූපේ නැවත දකිනකොට මොකද්ද වෙන්නේ? කලින් දැකපු එකම තමයි ආයෙ පේන්නේ. තුන්වෙනි පාර දැක්කොත් කලින් දෙපාරක් දැකපු එක ආයෙත් තාම තියෙනවා. මේ විදිහට තහවුරු වෙනකොට වේගවත්ව මේ සිද්ධිය වුණොත් එහෙම එක දිගට තියෙන දෙයක් ඔබට ලැබෙනවා. කොයි වෙලාවකවත් එකම වස්තුව තැන් දෙකක එක විට තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. දැන් අපි මෙහෙම අත ඔසවනවා කියන කාරණාවේදී එකම රූපය තැන් දෙකක තියෙන්න පුළුවන් කමක් නැහැ. එක අවස්ථාවකදී තියෙන්නේ එක තැනක පමණයි. හැබැයි අපේ මනස තුළ මේ ඔක්කොම එකතු කරලා දෙනකොට අර පල්ලෙහා තිබුණු අතයි උඩට එසෙව්වේ කියලා අපිට දැක්මක් හදලා දීලා තියෙනවා. හැබැයි කවදාවත් අපි ඇහැට අතේ එසවීමක් අපි ඇහැට දැක්කේ නැහැ. ඇහැට හැම මොහොතකම පේන්නේ එක තැනක තියෙන අතක් විතරයි. එක තැනක තියෙන අතක් විතරක්, එක තැනක තියෙන වර්ණ සටහනක් විතරක් ඇහැට පෙනෙන තැනක අපි සම්පූර්ණම මනසින් ඔසවලා දෙනවා පින්නතුනේ අතක් ඔසවනවා කියලා. දැන් පුද්ගලයෙක්ගේ කරන ක්‍රියාකාරකමක් විදිහට අපිට ඒක හම්බෙලා අත ඔසවන බවක් හම්බ වෙලා. ඒතකොට මේ අත ඔසවන බව නිකම්ම නෙමෙයි අපිට ලැබුණේ. අත ඔසවන බව ලැබුණේ වර්ණ සටහන ඇස රූප කියන ධර්මයන්ගේ වැයවීම රාශියක් ඇති තැනක ඒ වැය වුණු බව නොදන්නාකම නිසා ඒ ධර්මයන් පිළිබඳව අපි පුද්ගලයෙක් විදිහට දැක්කා. ඇයි? එකපාර දැකපු දේම තමයි ආපහු ඊළඟට දකින්නේ. ඒ දේම වෙනස් වෙලා, ඒ දේම වෙනස් වෙලා මේ විදිහට අපිට දකිනකොට මේ මොහොතින් මොහොත තිබුණ එකම අත එසෙව්වා කියන සංඥාවක් අපිට තියෙනවා. ඒ තියෙනකොට නිකම්ම මොකද වෙන්නේ? වෙමි කියන හැඟීමක් තියෙනවා. අතක එසවීම දකින්න පුද්ගලයා මේ පැත්තේ ඉන්නවා. තමන්ගේ පැත්තේ තමන්ගේ පැත්තේ ජීවත් වෙනවා. එතකොට ඒ ජීවත් වෙනවා කියන පුද්ගලයා ඇති උනේ කොහෙද? අර මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වුණ අර වර්ණ සටහන දැනගන්නවා කියන බව තුළ පින්නතුනි දකින්නා මේ පැත්තේ ඉතුරු වෙලා තියෙනවා. එතකොට ඒ අත ඔසවන්න පටන් ගත්ත තැන ඉඳලා ඔසවලා අවසන් කරපු තැන දක්වාම දැකපු කෙනා තමන්ගේ පැත්තේ ඉන්නවා. අන්න ඒකට කියනවා වෙමි කියන හැඟීමක් පවත්වනවා කියලා. වෙමි කියන හැඟීම බොහොම සියුම් දෙයක් පින්නතුනි. ඒක හොඳට තේරුම් ගන්නට අවශ්‍ය දෙයක්. වෙමි කියන හැඟීම බොහොම ක්ෂණිකව ඇති වෙන දෙයක්. ක්ෂණිකව කියලා කියන්නේ මේක දකිනකොටම හැම වර්ණ සටහනක් පිළිබඳවම ඇහැට පේනකොට අපිට වෙමි කියන හැඟීම ඒහා සමග කර්ම මට්ටමකදී වෙමි කියන හැඟීම පවතිනවා. එතකොට දෘෂ්ටි සහගත මට්ටමකට යන්නේ අතීතේ තිබ්බ එකම තමයි තාම තියෙන්නේ, මේ තියෙන එකම තමයි අනාගතේට තියෙන්නේ. ඒ කියන්නේ ඌයෙමි වෙමි වන්නෙමි කියලා අපිට මේක තුන් කාලෙකින්ම තියෙනකොට හම්බ වෙනකොට අතීතයේ ඉඳලා තිබුණ දේම තමයි මේ පවතින, මේ තියෙන දේ තමයි අනාගතයට යන්නේ කියලා අපිට ලැබෙනකොට පිනුතුනේ අන්න ඒක දෘෂ්ටියක්. ඒක කියන අපි සක්කාය දිට්ඨි මට්ටමටපත් වෙලා කියලා. එතකොට මෙන්න මේ විදිහට අපිට වෙමි කියන හැඟීම් සමුදායක් එකතු කරගෙන අන්තිමේටම උන දේවල් අනාගතයට වෙන දේවල් පිළිබඳව කල්පනා කරන්න පුළුවන්කම තියෙනවා. මේ දැක්ම දිහා බලනකොට පින්නතුනේ අපිට දුරු කරගන්න තියෙන්නේ එකම අවිද්‍යාව කියන දේ. ඔබ ඇහැ මට්ටමින් කරන්නට වෙන දෙයක් නැහැ, රූප මට්ටමින් කරන්න දෙයක් නැහැ. දුරු කරනවා කියලා දුරු කරන්න තියෙන එකම දේ තමයි අවිද්‍යාව දුරු කරන එක. එතකොට අවිද්‍යාව සංස්පර්ශයෙන් උපදවන වේදනාව දුරු වෙනවා. අවිද්‍යාව දුරු කරනකොට අවිද්‍යාව දුරු කරන්න වෙන්නේ විද්‍යාව උපදව ගැනීම තුළ. විද්‍යාව උපදව ගන්නට නම් ඔබට මේ ඥාන දර්ශනය, මේ දැක්ම කියන දේ උපදව ගන්න වෙනවා. එතකොට මේ ඥාන දර්ශනය එහෙමත් නැත්නම් මේ දැක්ම උපදව ගන්න යනකොට
පිනතුනි ඔබට අර රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ධර්මයන්ගේ යථාර්ථය දකින්න වෙනවා. ඒ දේවල් අනුව ඔබට හොඳට මානසිකාරයේ පවත්වන්න සිද්ධ වෙනවා. දැන් ඔබට මේ දැක්ම සාක්ෂාත් කරන්න ජීවිතේ භාවනාවක් අවශ්‍යයි. එමත් නැතිනම් ජීවිතේ දියුණු කිරීමක් අවශ්‍යයි. පළවෙනිම දේ තමයි දර්ශන භූමිය. දෙවෙනි භූමිය භාවනා භූමිය. භූමි දෙකක් තියෙනවා. දර්ශන භූමිය තමයි ඔබ පළමුවම මේක දකින්නට අවශ්‍යයි. ඊට පස්සේ පුළුවන් ඒ දැකපු ඒ නුවණ ඒ දැකපු දර්ශනය භාවනා වශයෙන් දියුණු කරගෙන යන්න. එහෙනම් පළවෙනි අවස්ථාව තමයි දර්ශන භූමිය කියලා කියන අවස්ථාව. ඒ දර්ශන භූමිය ඔබට උපදව ගන්නට වෙන්නේ පින්නතුනි අර දැක්මක් විදිහට තමා තුළ පළමු වතාවට ඇති වෙනු ලබන ඥාන දර්ශනයක් විදිහට තමයි දර්ශන භූමිය කියන දේ උපදින්නේ. එතකොට මේ දර්ශන භූමිය උපදව ගන්නට නම් ඔබට මේ සමතේ පැත්තෙන් සිත එකඟ කරනවා වගේම විපස්සනාව පැත්තෙන් මේ ඇත්ත යථාර්ථය නැවත පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. එතකොට මේ පෙන්වා දීම තුළ තමයි රූපේ ඇත්ත ඇති හැටියට දැකීම. වේදනාවේ සංඥාවේ සංස්කාර විඥානයේ ඇත්ත ඇති හැටියට දැකීම. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ධර්මයන්ගේ ඇත්ත ඇති හැටියට දැකීම කියන දේ සිද්ධ වෙනවා. එතකොට අපිට ඒක නැවත ඔබේ හිතට ඔබ මානසිකාර්යය පවත්වමින් පෙන්වා දෙන්නට සිද්ධ වෙනවා. මානසිකාර්යය පවත්වමින් ඔබ ඒක නැවත පෙන්වා දෙනකොට තමයි එය සිහිය නුවණ පැවැත්විය හැකි තැනක් බවට පත් වෙන්නේ. මූලික වශයෙන්ම සිත විසිරුණු කෙනෙකුට හිත නොඑක් අරමුණු වල හිත ගහගෙන ගිහිල්ලා නම් ඒ නොඑක් අරමුණු වල හිත ගහගෙන යනකොට පින්නතුනි මේක දකින්නවා කියන එක පහසුවෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. මේක අපහසුයි. ඒ නිසා චිත්ත ඒකාග්‍රතාවයක් අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනගා ගැනීමේදී ක්‍රමෝපායන් දෙකක් ඔබට අනුගමනය කරන්නට පුළුවන්. එකක් තමයි විපස්සනාව මූලිකව සමතේ පැත්තට ඔබට නැඹුරු වෙන්නට පුළුවන්. එහෙමත් නැතිනම් සමත මූලිකව විපස්සනාවක් වඩන්නට පුළුවන්කම තියෙනවා. සමත මූලික විපස්සනාවක් වඩනකොට එයා චිත්ත ඒකාග්‍රතාවයේ මුල් කරගෙන කර්මස්ථාන දියුණු කරමින් උපචාර අර්පණ ආදී උපදවමින් තමයි එයා සමතේ මූලික කරගෙන විපස්සනාවකට නැඹුරු වෙන්නේ. ඒ වගේම විපස්සනා මූලිකව යම්කිසි කෙනෙක් සමතේ වඩනවා නම් විපස්සනා මූලිකව සමතේ වඩන කෙනා පින්නතුනි සිද්ධ කරන්නේ ඥාන දර්ශනය මූලික කරගෙන ඒ ඔස්සේ ගොඩනගෙන චිත්ත ඒකාග්‍රතාවය හා සමග ඉදිරියට යන්නේ. ප්‍රායෝගිකව වඩනකොට පහසු ක්‍රමවේදයක් තමයි ඇති බවට හමු වන එක රූපයක් අරගෙන හැම වෙලාවකදීම ඒ රූපේ පිළිබඳව නැවත විදර්ශනා වශයෙන් මානසිකාරයේ පැවැත්වීම. අපිට දුව පුතා, ගෙවල් දොරවල්, අම්මා තාත්තා මේ විදිහට ලෝකෙ තුල තියනවා කියලා අපිට හම්බ වෙන, පවතිනවා කියලා අපිට හම්බ වෙන දෙයක් පිළිබඳව අපි හොඳට අරගෙන ඒ පිළිබඳව අපි හොඳට සම්මර්ෂණය කරලා බලනවා. හිත තැබූ පමණින් පෙනෙනවා නම් ඒක බොහොම වටිනා මට්ටමක්. හදිස්සියෙම පේන්නේ නැත්නම් අඩුම තරමේ සතර මහා ධාතුව පිළිබඳව හොඳට මෙනෙහි කරලා සතර මහා ධාතුව පඨවි ධාතුව දරුවද, ආපෝ ධාතුව දරුවද, තේජෝ ධාතුව දරුවද, වායෝ ධාතුව දරුවද, එමත් නැත්නම් සතර මහා ධාතුව ඇති තැනක තියෙන උපාදාය රූප වර්ණ රූපේ දරුවද, මේ විදිහට ඔබට හොඳට මෙනෙහි කරලා බලන්නට වෙනවා. ඒ විදිහට පේන්නේ නැත්නම් කෙස්ලොම් නියද සම්මස්න හරයට මිදුළු මේ වගේ ධර්මතා ටිකක් පිළිබඳව පෙන්නලා මේ එකක් දරුවද කියලා ඔබට බලන්න වෙනවා. ඒකට බලනකොට ඔබට පේනවා මේ එකක්වත් දරුව නෙමෙයි කියලා. ඒකට දරුව නොවන ධර්මතා ටිකක් ඇති තැනක දරුවා කියලා සංකල්පනාවක් ඇති කරගෙන තියෙනවා නම් ඒ ඇති කරගෙන තියෙන තමා තුළින්ම උපදෝගත්ත දෙයක් තුලින්නේ. ඒක රූපේ සමග කිසිම සම්බන්ධයක් නැහැ. රූපේ කියන එක හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. එතකොට රූපේ පිළිබඳව දැනගන්න සිතත් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. මේ නැති වෙන ධර්මතාවය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන කම නොදන්නාකම නිසා නේද මේ ලෝකේ පැවැත්මක් හම්බ වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව හොඳට මෙනෙහි කරමින් ඔබ පරිග්‍රහණය කරනවා. මේ මානසිකාරය කරනකොට පින්නතුනේ ඔබට ඒ තුළ ප්‍රඥාවක් උපදිනවා, නුවණක් උපදිනවා. මේක තමයි වඩනකොට මාර්ගයක් දියුණු කරනකොට ප්‍රතිපදාවක් වඩනකොට ඔබ තේරුම් ගත යුතු වටිනාම තැනක් වෙන්නේ.
ඒ කියන්නේ අපිට මානසිකාර්ය සහ ප්‍රඥාව අතර තියෙන නුවණ අතර තියෙන වෙනස බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ. මානසිකාර්ය එකක්, මානසිකාර්ය තුළ උපදවන ප්‍රඥාව තවත් එකක්. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ප්‍රතිපදාව වඩනකොට පින්නතුනේ මානසිකාර්ය කරනවා වගේම ප්‍රඥාව කියන දේ භාවිත කරන්නට. මානසිකාර්ය කිරීම තුළ නැවත නැවතත් මානසිකාර්යයම කරනකොට හිත ඒකට පුරුදු වෙලා ඒ ඔස්සේ යනවා මිසක අර උපදවන ප්‍රඥාවෙන් භාවිතයක් වෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව ප්‍රයෝජනයකට යන්නේ නැහැ. ඒ නිසා මේ උපදවන ප්‍රඥාව පින්නතුනේ හරියට කණ්ණාඩි දෙකක් වගේ. ඒ නොපෙනෙන තැනක පෙනීම ඇති කරලා දෙන දෙයක් වගේ. ඒ ප්‍රඥාව පාවිච්චි කරන්නට ඕනේ. අපි කණ්ණාඩිය හද ඉඳලා බෑ ඒ කණ්ණාඩිය පළඳින්නට ඕනේ. පළඳුවට පස්සේ තමයි ඒක පේන්නේ. ඒ වගේ පින්නතුනේ මානසිකාර්ය සහ මානසිකාර්ය තුළ උපදවන ප්‍රඥාව කියන කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. මානසිකාර්ය කියලා කියන්නේ අපි මේ විදිහට ඒ පිළිබඳව ඇති කරගන්න විපස්සනා සහිත මනසින් මෙනෙහි කිරීම කියන දේ. ඒ මෙනෙහි කිරීමත් එක්ක අපිට දරුවා කියන දේ පිළිබඳව නම් අපි මානසිකාර්යය පැවැත්වුවේ පින්නතුනේ අපිට නුවණක් උපදිනවා. අනාත්ම රූපයේ ස්වභාවය මේකයි, නාම ධර්මයන්ගේ ස්වභාවය මේකයි කියන තැනකින් අපිට නුවණක් උපදිනවා. අන්න ඒ විදිහේ නුවණක් ඉපදෙනකොට පින්නතුනේ නුවණක් ඉපදුණු තැන අපිට පුළුවන්කම තියනවා ඒ නුවණ පාවිච්චි කරන්න. ඒක දරුවට විතරක් පොදු දෙයක් නෙමෙයි, සියලු රූපායතනයේ ලක්ෂණය මේක නේද? අපිට දැන් සමස්තයක් පෙනෙන ධර්මයන් පිළිබඳව ඒ විදිහට නුවණින් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ සමස්තයක් ධර්මයන් පිළිබඳව අපි නුවණින් බලාගෙන ඉන්නකොට අපිට අවිද්‍යාව පැත්තෙන් උපදවන්නට ඇසුරු කරන්නට පුළුවන් ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත දේවල් ඇති වෙන වේගය බොහොම අඩු කරලා දානවා. අර විදර්ශනා වීතිය නිසා එක පැත්තකින් සමතය වැඩෙනකොට අනිත් පැත්තෙන් ඇත්ත ඇති හැටියට දකින්න බව බොහොම වේගින් දියුණු වෙනවා. ඒ නිසා ගිහි ගෙදරක් ඇසුරු කරගෙන ඉන්න පින්නතුන් හැටියට මේ පින්නතුන්ට බොහොම පහසුවෙන් කරන්නට පුළුවන් දෙයක් තමයි විපස්සනා සහිත මානසිකාර්යය කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ සමතේ වඩන්නට බෑ කියන එක නෙමෙයි. සමතේ දියුණු කරන්නට නම් ඔබට කාය විවේකයේ කියන දේ අත්‍යවශ්‍යයෙන් සලසා ගත යුතු වෙනවා. නමුත් ඒ ධානාදී ලබන පැත්තට කාය විවේකයේ සලසා ගැනීමට අපහසු නම් ඒ කෙනෙකු විසින් විපස්සනාව පැත්තෙන් තමාගේ හිත දර්ශනයෙන් පෝෂණය කර ගැනීම තමයි බොහොම ප්‍රායෝගික බවට පත් වෙන්නේ. එතකොට කෙලස් සංසිඳවාගෙන යථාර්ථවාදී නුවණක් ඔහුට නැවත නැවත දියුණු කරමින් අධිගමයක් කරා සමීප වන්නට ඒ තුළ ඒ ඔස්සේ පුළුවන්කම තියෙනවා. ඒ නිසා හොඳට මේ විදර්ශනා මානසිකාර්යය හොඳට ඔබ හිතට ගන්න. මේ මෙනෙහි කිරීම සහ මෙනෙහි කිරීම කියන එකත් එක්ක උපදින නුවණ කියන එක හොඳට ග්‍රහණය කරගන්න. ඒ නුවණ පාවිච්චි කරන්න. නුවණ අඩු වෙලා යනකොට අපහු තියනවාමයි කියලා හිතනකොට නැවත මානසිකාර්යය පවත්වන්න. නැවත මානසිකාර්යය පවත්වමින් එතන තියෙන ඇත්ත පෙන්වලා දෙන්න. ආයේ ප්‍රඥාව ඉපදෙනකොට ප්‍රඥාව නැවත නැවත භාවිත කරන්න. මේ විදිහට ඔබ යම් මට්ටමකින් වේගවත්ව කරනවා නම් වේගවත්ව කියන එකෙන් අදහස් කළේ කාලය ඔබ හොඳට වෙනෙහි කරමින් සිහිය සහ නුවණ ඔස්සේ මේ ටික පවත්වාගෙන යන්න ඔබ දක්ෂණයි. මේ ප්‍රතිපදාව ගැන කියන්නේ සිහිය සහ නුවණ කියන එකනේ. සිහිය සහ නුවණ ඔබට පවත්වාගෙන යන්න පුළුවන් නම් පිනතුනේ ඒ සිහි නුවණ තුල තමයි මේක අවබෝධ කරගන්න ඔබට පුළුවන්කම තියෙන්නේ. ඒ සිහි නුවණ තුල තමයි ඔබට මේ ප්‍රත්‍යක්ෂ කිරීමේ මාර්ගය තියෙන. ඒ නිසා කෙටියෙන්ම කවුරු හරි මඟ මොකක්ද කියලා අහුවොත් මාර්ගය මොකක්ද කියලා අහුවොත් සතිය සහ සම්පජාඤ්ඤය. සිහිය සහ නුවණ කියන එක තමයි දෙන්නට දෙන්නට වෙන්නේ. ඒ නිසා සිහිය කියන දේ ඔබ ජීවිතේ ඒ නුවණ පාවිච්චි කරන්නට යොදා ගන්නට අවශ්‍යයි. ඒ සිහිය තමයි ඔබ ඇදගෙන යන්නේ මේ ප්‍රතිපදාව තුළ. ඒ නිසා අපිට මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගැනීම සඳහා කරන්නට දෙයක් තියෙනවා. ඒ වෙන මොකක්වත්ම නෙමෙයි පංච උපාදානස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය මත තියෙන මේ පංචේන්ද්‍රිය ධර්මයන් පිළිබඳවම තියෙන විද්‍යාව අවබෝධය කියන දේ. කියන්නේ ඔබේ ජීවිතය කියලා අපිට උපදින පවතින යථාර්ථයක් කියලා කියන ධර්මතාව ටික පිළිබඳව අවබෝධ කර ගැනීමයි කතා කරන්නේ. එතකොට හම්බ වෙන්නේ හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්, නිරුද්ධ වූ ධර්මතාවයක්.
එතකොට නිරුද්ධ වූ ධර්මතාවයේ අරඹය ඔබට නැවත පවතිනවායයි කියලා සංකල්පනාවක් නැහැ. ලෝකේ පවතින දෙයක් හම්බ වෙන්නේ නැහැ. පවතින දෙයක් හම්බ වෙන්නේ නැති වෙනකොට පින්නතුනේ ආයේ ඉබඳු මනසකටපත් වුණ කෙනෙකුගෙන් අහන්න සුදුසු නෑ. එහෙනම් සත්වයෝ ඉන්නවද, පුද්ගලයෝ ඉන්නවද, තව අය ඉන්නවද, රහතන් වහන්සේ රූප දකින්නේ නැද්ද? එතකොට මේ දේ අහන්නට සුදුසු නෑ. ඇයි? රහතන් වහන්සේට ඇහැ නෑ. රහතන් වහන්සේට රූපේ ඇහැ නිරුද්ධයි, රූප නිරුද්ධයි. හැබැයි ඒකෙන් කියන්නේ නෑ අර පංචේන්ද්‍රිය ධර්ම ටික නැති වෙලා ගිහිල්ලා පංච ස්කන්ධ ධර්මතා ටික නැති වෙලා ගිහිල්ලා කියන්නේ නෑ. නැති වෙලා තියෙනවා මොකද? ඒ ධර්මතා ටික ඇසුරු කරගත්ත උපාදාන සහිත මනසක් පවත්වනකම නැති වෙලා ගිහිල්ලා උපාදානය ඇති කරන තැන නැති වෙලා. ඒ නිසා ආර ධර්මයන්ගෙන් ස්කන්ධයන්ගෙන් සහ ඉන්ද්‍රියයන්ගෙන් සිද්ධ වෙන කෘත්‍ය සිද්ධ කළා තියෙන්නේ. හැබැයි ඇහැ නැතුව රූප පෙනිලා. රූප නැතුව රූප දර්ශනය වෙලා. චක්කු විඥානේ නැතිව රූප දර්ශනය වෙලා. ඇහි නිරෝධය සාක්ෂාත් කළා. රූප නිරෝධය සාක්ෂාත් කළා. චක්කු විඥානේ නිරෝධය සාක්ෂාත් කළා. විඥාණයට ඇසුරු වෙන්න දෙයක් හැටියට ඇහැ රූප චක්කු විඥාන පෙන්වන්නේ නැහැ. කන ශබ්ද සෝත විඥාන කියන ටික පෙන්වන්නේ නැහැ. මේ විදිහට ආයතන ධර්මයක් විඥාණයට ඇසුරු වෙන්න තියන්නේ නැහැ. මේක බොහොම නුවණින් තේරුම් ගන්නට අවශ්‍යයි. ගැඹුරින්ම තේරුම් ගන්නට අවශ්‍ය කාරණාවක්. ඉතින් මේ කාරණා ටික පිළිබඳව ඔබ හොඳට ඔබේ නුවණ වත්තන්නට උත්සාහවත් වන්නට ඕනේ. ඒ නුවණ මේ විදිහට පැවැත්වීම තුළ තමයි පින්නතුනේ ඔබේ ජීවිතය තුළ මේ ලබාගත් මනුස්ස ජීවිතේ මනා ප්‍රතිලාභය කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ ධර්මයේ අසුරු කරගත්ත බව තුළ රත්තරන් මාලිගාවකට ගිහිල්ලා අඟුරු ටිකක් අරගෙන එන්නේ නැතුව ඒ රත්තරන්ම අරගෙන එන්න අපිට පුළුවන්කම තියෙන්නේ නිවැරදිව මේ දේවල් ග්‍රහණය කරගත්තොත් විතරයි. නැත්තම් අපේ ජීවිතයේ අපරාධය අපි නැති වෙලා යන දේවල් පස්සේ දුවගෙන ගියා කියලා කොච්චර දුවගෙන ගියත් පිනතුනේ එකම දෙයක්වත් අපි ළඟ රැඳෙන දේවල් නෙමෙයි. අපිව තව තවත් දුකටපත් කරන්න පුළුවන් දේවල්. අපිව තව තවත් පීඩාවටපත් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා පීඩාවටපත් කරන්න දුකටපත් කරන්න පුළුවන් දේවල් තෝරගන්නවට වඩා නිවැරදිම දේ බවටපත් වෙන්න පින්නතුනි අපිට කරන්න පුළුවන් හොඳම පැතිකඩ පිළිබඳව නැතිනම් ධර්මයේ තුල ලබා ගන්න පුළුවන් සැනසීමේ මඟ පිළිබඳව අපි තේරුම් ගන්න එක. ඒ නිසා ඔබට සිහිපත් කරනවා බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් අප්‍රමාදී වෙන්න ධර්මයේ තුල හැසිරෙන්නට කියලා. මේ කාරණා ටික අනුසාරයෙන් හෝ තව මොනියම් හෝ ප්‍රශ්න ගැටලු තියෙනවද අපිට පුළුවන් තියෙන ඒවා සාකච්ඡා කරන්න. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. දැන් අර දර්ශන භූමියයි භාවනා භූමියයි ගැන සඳහන් කරා. එතකොට භාවනා භූමිය වෙන්නේ අර සමත විදර්ශනා සහ විදර්ශනා මූලික සමත විදිහට ඒ බලන දේද ස්වාමීන් වහන්සේ? භාවනා භූමිය කියලා කියන්නේ දැන් කාරණා වෙනස් තමයි අපිට මේ කියන්නේ අපි භාවනාව කියලා දැක්කට අපි දර්ශන භූමිය උපදව ගන්නට තමයි සමත විපස්සනා කියන දේ තුලිනුත් අද අපි උත්සාහවත් වෙන්නේ. දර්ශන භූමිය ඉස්සෙල්ලා සකස් කරගන්න. දර්ශන භූමියේදී සිද්ධ කරන දේ තමයි අර පෙර නොදකපු දෙයක් දැකීම වශයෙන් ඇති කරගන්න ඒ සම්‍යක් දෘෂ්ටිය නැතිනම් දර්ශනය කියන දේ. භාවනා භූමිය කියලා කියන්නේ එතනින් එහාට තියෙන දේ. ඒ කියන්නේ අපි මේ විදිහට කිව්වොත් සෝතාපට්ටි ඵලය තමයි ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ සහ ඵලයේ කියන එක තමයි දර්ශන භූමියටයි දේ. එතනින් එහාට භාවනා භූමිය. ඒක දකින්න එපා මේ භාවනාව කියලා අපි අද කතා කරන භාවනා කරනවා කියන එකෙන් ඒක දකින්න එපා. සමහර වෙලාවට සමහර අය අර ඉන්න අදහසක් මේ භාවනා කරන්න තියෙන සෝවාන් වුණාට පස්සේ කියලා ඉන්නේ toy කාරණාව වර්ධවා ගැනීම තුල. ඒ නිසා දර්ශන භූමිය කියලා කියන්නේ අර මේ නොදැක්ක දේ කියන අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්‍රිය කියලා කියන්නේ නොදැක්ක දේ දැනගැනීම වශයෙන් ඇති කරගන්න ඉන්ද්‍රියක් කියලා. අන්න ඒ පෙර නොදැකපු යථාර්ථය දැකීම තමයි දර්ශන භූමියටයි තියෙන්නේ. එතකොට මේ දර්ශන භූමියටපත් වුණාට පස්සේ ඒක දුරු වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් යාට දැකපු දේ භාවිත කරන්න තමයි තියෙන්නේ. ඒ දැකපු දේ ඊට පස්සේ භාවනාවට ගන්න පුළුවන්, භාවිතයට ගන්න පුළුවන්. එතකොට මේ භාවිතයට ගැනීම එතන ඉඳලා එයා දැකපු දේ තමයි එයා දැකීම පිණිස තවදුරටත් උත්සාහවත් වෙන්නේ. ඒ නිසා ඒක හඳුන්වනවා භාවනා භූමිය කියලා. ඒ දැකපු දේ වඩන නිසා තමයි ඒක භාවනා භූමිය කියලා කියන්නේ.
දැකීම කියන දේ තමයි දර්ශන භූමිය කියලා කියන්නේ. ඒකෙම තියෙන පොඩි පළවෙනි අවස්ථාවක් හැටියට තමයි අපි අර භාවනාව ගැන පැහැදිලි කරන්නට යෙදුනේ. ඒ කියන්නේ මානසිකාරය එකක්. ඒ වගේම මානසිකාරය තුළ උපදවන ප්‍රඥාව තව එකක් කියලා. එතකොට ඒ දේම ලොකු අවස්ථාවක් තමයි මාර්ගඵලය කියන තැනකදී සෝතාපට්ටි ඵලය තුළ ලබාගත් දර්ශන භූමිය එකක්. ඒ දර්ශන භූමිය තුළ උපදවගත්ත දේ භාවිතය කියන දේ තමයි භාවනා භූමිය කියලා කියන්නේ. තේරුණා අපේ ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. අපේ ආමඳුරේ අවසරයි මේ අර ඔබ වහන්සේ අර දේශනා කරානේ අර අත උස්සනකොට අතේ අර මේ කියන්නේ පේන්නේ ඒක රූප විශාල ප්‍රමාණයක් වෙනවා කියලා. එතකොට ඇත්තටම ඇහැ කියන රූපස්කන්ධය කියන මට්ටමේදී අපිට අතක්ද පේන්නේ නැත්නම් ඒ වර්ණ සටහන ඇතුලේ අපි මානසිකාරයක්ද අත කියන එක? අත කියන එක සම්පූර්ණම මානසිකාරයක් විතරයි අත කියන එක. හැබැයි වර්ණ සටහන කියන එක රූපේට අයිති දෙය. ඒක මානසිකාරයක් නෙමෙයි. ඒක සතර මහා ධාතු සහ උපාදාය රූපේ කියන එකෙන් බාහිර ප්‍රත්‍යධර්මතාවයක් ඒක. ඇස සහ රූපේ කියන එක. එහෙමයි. මේ අත කියලා අපිට ඇති කරගන්න දැනීම නැතිනම් සංජානනය කියන දේ හැඳිනීම සහ දැන ගැනීම කියන එක ඒක සම්පූර්ණව මානසිකව ඇති කරගත්ත දෙයක්. වර්ණ සටහන ආරම්භය තමයි අපි අත කියන දේ උපදවගෙන තියෙන්නේ. එහෙනම් අපි හාමුදුරුවෝ එතකොට දැන් ඔය රහතන් වහන්සේ කියන මට්ටමේ මම දන්න මට හොඳට ඒ ප්‍රශ්නේ අහන්නේ හරිද කියලා. මට්ටමේ එතකොට රහතන් වහන්සේට එතකොට අත උස්සනවා කියන මට්ටම එතකොට උන්වහන්සේ එතරම් නිරෝධයිද නැත්නම් දැන් ඔබ වහන්සේ කියවනේ අර කියන්නේ මේ පදේවට කියන්නේ ඉන්ද්‍රිය මට්ටම තියෙනවා කියලා. එහෙම නැත්නම් ඒක අත කියන එක දැන ගැනීම නැතුව නෙමෙයි. ඒ දැන ගැනීම තියෙනවා. හැබැයි අත කියන එක දැනගත් අයයි කියලා අත අයිති පුද්ගලයෙකුට හෝ එහෙම නැතිනම් මේ ඒක දැන ගැනීම මාත්‍රේ විතරයි. මාත්‍රය අයිති පුද්ගලයෙක් කියන තැනකින් දැන ගැනීමක් නෑ එතන. ඒ කියන්නේ දැන ගැනීම කියන දේ විපාක මනෝ විඥාන මට්ටමින් තමයි එයා දැනගන්නේ. යම් කිසි දෙයක් දැනගන්නකොට. හැබැයි දැනගත්ත දේ ආරම්භය ඊට පස්සේ කෙලස් එකතු කරලා මේ ඉන්න පුද්ගලයෙක් නේද කියන මට්ටමකින් දැනගන්න බවකට යන්නේ නැහැ. මොකද රූපේ නිරෝධය සාක්ෂාත් කරන බව කියන්නේ නිසා. එතකොට අපේ ආපිට දැන් ඔය රූපේ නිරුද්ධ කරනවා කියන මට්ටමේදී ඇත්තටම උතන වෙන්නේ දැන් අර වර්ණ සටහනේ අත්තර අපි මානසික වේදනා සංඥා නිසා නම් අපි එතන ඇත්තක අඳුරගන්නේ ඒක අඳුර ගන්නකොට අරක නිකම්ම අත ඇරිලා යක්නම් ඒක නිසාද උතන රූපේ අත ඇරෙන්නේ එතනදී. රූපේ කියන දේ අපිට පෙනෙන්නේ සම්පූර්ණම කාරණා දෙකක් නිසා. ඒ කියන්නේ කාරණා දෙකක් කියන්නේ දැන් ඇස සහ රූපය අතර වෙන රූපේ කියන දේත් අපි ඒක කියමුකෝ පටිඝ සම්පස්සේ කියලා. ඇහැට රූපේ පතිත වෙන බව. එතකොට ඒ කෙරෙහි මානසිකාරයේ යොමු වීම කියන එක චක්කු විඥානය කියන දේ යොමු වීම කියන එක. එතකොට අදිවචන සම්පස්සය. එතකොට පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සය. අදිවචන සම්පස්සේ කියන මේ නාම ධර්මයන් අපිට පේන්නේ පටිඝ සම්පස්සේ තියෙන නිසා පටිඝ සම්පස්සේ ප්‍රකට වෙන්නේ අදිවචන සම්පස්සේ තියෙන නිසා. එතකොට මේ දෙකේ එකතුව ඇති තැනක අපිට පේනවා අත කියන එක. එතකොට දැන් මෙතන තියෙන්නේ නාම රූප ධර්මතා දෙකක ස්පර්ශයක් නැතිනම් නාම රූප ධර්මතා දෙකක යෙදීමක්. ඒතකොට නාම රූප ධර්මතා දෙකක යෙදීමක් තියෙන තැනක තමයි අපිට අත කියන කාරණාවක් හම්බ වෙලා තියෙන්නේ. ඒතකොට අත හමුවන තැනක දැනගන්න තැනක ඔසවන්න පුළුවන් කලින් තිබුණු අතක් ඉස්සරහට තවත් ඔසවන අතක් හම්බ වෙන්නේ නැහැ. ඒ මොහොතේදී ඒක අත කියලා දැනුමක් විතරයි ඇති වෙන්නේ. දැන ගැනීම කියන දෙයක් විතරයි. ඒක අතීතෙ තිබ්බ එකවත් අනාගතයට තියෙන එකවත් නෙමෙයි. හැබැයි මේක දැක්ටි වුණොත් එහෙම මේ තුන්දෙනෙකුගේ එකතුවක් එහෙම නැතිනම් මේ කාරණා දෙකක යෙදීමක් කියන එක දැක්කේ නැති වුණොත් එහෙම මොකද වෙන්නේ? අතීතෙ තිබ්බ අතම තමයි මේ ඔසවලා මේ මට්ටමට ආවේ කියන වැරදි සහගත සංකල්පනාවක එයා නතර වෙනවා. අන්න ඒ මට්ටම තමයි දුරු වෙන්නට අවශ්‍ය. එතකොට එයා දකිනවා අර නාම රූප ධර්මතා දෙක පිළිබඳව. නාම රූප ධර්මතා දෙක පිළිබඳව දකිනකොට ඔසවන්න අතක් තියනවා කියන බවෙන් එයා මිදෙනවා. ඒ කියන්නේ ඔසවන අතක් එයාට ලැබෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අර හතර ඉරියව්ව නැති වෙන හේතුවත් ඕකයි මම හිතන්නේ නේද? ඒ කියන්නේ හතර ඉරියව්ව නැති වෙන්න හේතුවත් ඒකමයි. එතකොට රහතන් වහන්සේ කියන මට්ටමේදී කොයි වෙලාවකවත් පවතින්නේ නැහැ. ඔසවන්න අතක් තිබුණා අත ඔසවපු බවක් හෝ හම්බ වෙන්නේ නැහැ. ඉරියව් පවත්වන්න පුද්ගලයෙක් හම්බ වෙන්නේ. එහෙමයි. සාදු සාදු. ස්වාමීන් වහන්සේ මේ
පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන ආකාරය පොඩ්ඩක් පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන ආකාරය දැන් අපි ඔය කතා කරපු කාරණා ටිකටම අදාළ කරගෙන පරයයම අපි බැලුවත් පංච උපාදානස්කන්ධය කියනකොට අපිට තේරුම් ගන්නට වෙනවා දැන් දෙකක් පිළිබඳව. දෙකක් කියන්නේ උපාදාන සහිත වූ මනස සහ උපාදානය පවත්වන ස්කන්ධ ධර්මතා ටික කියලා අපි කතා කරන තැන කියන මේ ධර්මතා දෙක ගැනම අපිට තේරුම් ගන්නට වෙනවා. දැන් අම්මා කියලා අපි අසුරු කරන තැනකදී අපි කියනවා පංච උපාදානස්කන්ධ ධර්මයක් කියලා. එතකොට ඒක උපාදානයේ යෙදුණු උපාදාන සහිත මට්ටමකයි ඒක පවතින්නේ. ඒ වගේම ඒ උපාදානය ඇති උනේ නිකම්ම නෙමෙයි. ඒ උපාදානය ඇති උනේ අර අපි මේ පරයයන් කතා කළා වගේ යම් තැනක පංච උපාදානස්කන්ධය මත ඉන්ද්‍රිය ධර්මතා ටික තිබුණා නම් ඒ ටික එහෙම තියෙන්න හරින්න. නැතිනම් ඒ දර්ශන කෘත්‍යයක් සිද්ධ වුණ ස්කන්ධ ටිකක් තිබුණ තැනකදී තමයි මේ විදිහේ දැකීමක් අපිට ඇති කරන්නට හේතු වෙන්නේ. ඒකට අපිට දකින්නට වෙනවා ඒ ස්කන්ධ ධර්මතා ටිකක් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන එක. ඒකට ඇහැ රූප චක්කු විඥාන ආදී ධර්මය මේ විදිහට හටගත්තා. ඒ ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා අපිට මේ ධර්මයන්ගේ ඇතිවීම සහ නැතිවීම කියන එක දකින්න වෙනවා. ඒකට පංච උපාදානස්කන්ධයේ හට ගැනීමත් වැයවීමත් කියන කාරණේ දකිනකොට පංච උපාදානස්කන්ධය ආරම්භය පුද්ගලයේ කෙනෙක් කියලා හම්බෙන්න වැරදි දෙයට තියෙන ඉඩ නැති වෙලා යනවා. අපි මෙච්චර කාලයක් අම්මා කියන මට්ටමින් අපි අසුරු කළා නම් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික අපිට හම්බ වෙනවා රූපේ කියන එක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. වේදනාව සංඥාව සංස්කාරය විඥානය කියන දේ නාම ධර්මතා ටිකත් මේ පැත්තෙන් හටගෙන නිරුද්ධ වෙන දෙයක් හැටියට ඒ ධර්මයන්ගේ හට ගැනීම සහ වැයවීම කියන දේ ප්‍රකට වෙනවා. ඒක පුද්ගලයෙක් නෙමෙයි කියලා. ඒ පුද්ගලයෙක් නෙමෙයි කියලා අපි දකිනකොට මේ පැත්තේ අම්මා කියන බව අනුත්පාදයට යනවා. නොහට ගන්න බවට යනවා. මොකද ඒක පවත්වන්න තැනක් නැති වෙනවා. අන්න ඒ විදිහට නුවණක් උපදින විදිහට අපිට මේ ධර්මතා ටික පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම රූපයේ හට ගැනීම සහ වැයවීම රූපය අසුරු කරගත්ත නාම ධර්මතා ටිකේ හට ගැනීම සහ වැයවීම කියන මේ ධර්මතාවයන්ගේ නුවණ පැවැත්වීම අපි ස්කන්ධයන්ගේ උදේවැය බැලීම කියලා කියනවා. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම දැකීම කියලා. එතකොට ඒක අපිට හැම අවස්ථාවකම හැම මොහොතකම පවත්වන්න පුළුවන් තරමට අපිට වඩා පහසුයි. ඒක නමුත් අර අපේ හිත විසිරීලා පවතිනවා නම් නොඑක් අරමුණු වල වේගවත්ව හිත යනකොට ඕක දකින්නවා කියන එක ලේසි නැහැ. ඒ හේතුව නිසා තමයි අපි ඒකට උපක්‍රමයක් හැටියට නැතිනම් භාවිතයට පහසුවක් හැටියට අර පවතිනවා කියලා හමුවන එක අරමුණක් අරගෙන නිතරම ඒක විදර්ශනා කරන්න පුරුදු වෙන්නේ. දරුවා නම් දරුවා අම්මා නම් අම්මා කියලා හම්බෙන එක අරමුණක් අරගෙන ඒ අරමුණ විදර්ශනා කරන්න. ඒකෙන් උපදින නුවණ සමස්තයක් සියලු රූපායතනයට තියාගෙන ඉන්න පටන් ගන්නවා. ආයි ඉක්මනට නුවණ අතහැරලා ආයෙත් අරදී මානසිකාරය කරලා ආපහු අර නුවණ උපදව ගන්න. ඒක බොහොම වේගෙන් ප්‍රායෝගිකව වඩන්න පුළුවන්. ඒකම එතකොට ස්කන්ධයන්ගේ උදේවැය දැකීම කියන කාරණාව තමයි ඒකෙන් සිද්ධ වෙන්නේ. සාදු සාදු. ඒරුවන් සර්ණයි. අවසරයි ස්වාමින් වහන්සේ. අද දේශනාව සම්බන්ධයෙන් සක්කාය දිට්ඨිය සහ අසීමානය සම්බන්ධයෙන් සක්කාය දිට්ඨිය වෙන්නේ පංච උපාදානස්කන්ධය ඉන්ද්‍රියන් පහට බැසගත්තොත් පංච උපාදානස්කන්ධ ඉන්ද්‍රියන් පහට බැස නොගත්තොත් අසීමානය පමණක් ඇති වෙනවා කියන එකද පැහැදිලි වුණේ අද? බැස නොගත්තොත් ඒ කියන්නේ දැන් පංච උපාදානස්කන්ධය කියන කාරණාවේදී අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන ආත්ම දෘෂ්ටිය නිසා අපිට පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට එතනදී තියෙන්නේ සම්පූර්ණම ආත්මවත් සංකල්පනාවක්. යම්කිසි තැනකදී ආත්මවත් සංකල්පනාව නැත්තම් ඒ කියන්නේ පංචේන්ද්‍රිය ධර්මයන්ට බැස ගැනීම නැති වෙන්න ඒ ධර්මයන්ගේ ඇත්ත දකිනවා නම් එතන අස්මිමානයේ පැවැත්මක් නැහැ. සක්කාය දිට්ඨිය තියෙන තැනක අස්මිමානය අනිවාර්යයෙන්ම තියෙනවාම. අස්මිමානයේ තියෙන හැම තැනකම සක්කාය දිට්ඨිය නැහැ. ඒ සක්කාය දිට්ඨිය තියෙන හැම තැනකම අස්මිමානය තියෙනවා. මේ සූත්‍රය තුල විග්‍රහ කරන්නේ සක්කාය දිට්ඨිය යෙදෙන තැනක වෙමි කියන හැඟීම පවතින එකක් ගැන. කියන්නේ සක්කාය දිට්ඨිය තියෙන තැනක අස්මිමානය තියෙන තැන ගැන තමයි පැහැදිලි කරන්නේ. එතකොට
ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට සිද්ධ වෙනවා අර ඉන්ද්‍රිය ධර්මතා ටික සහ ස්කන්ධ ධර්මතා ටික දකින්න. ඒ ටික දකිනකොට එයාගේ සක්කාය දිට්ඨියට ඉඩ නැතු යනවා. ඒ විතරක් නෙමෙයි ඒ ධර්මතා ටිකම දකිනකොට අස්මිමානයටත් ඉඩ නැතු යනවා. එතකොට ඒ කාරණා දෙක ගැනම කතා කරනවා. සක්කාය දිට්ඨිය නැති කරන්න තියෙන්නේ ඒ ස්කන්ධ ටිකත් පංච උපාදානස්කන්ධය මත පිහිටි ඉන්ද්‍රිය ධර්මතා ටික පිළිබඳව ඇති විද්‍යාව නිසා. අස්මිමානය දුරු කරගන්න තියෙන්නේ ඒ ධර්මතා ටික මත පිහිටි විද්‍යාව නිසාමයි. ඒ ධර්මතා ටික පිළිබඳව ඇති කරගත්ත විද්‍යාව නිසාමයි. එතකොට ඒ විද්‍යාව කියන එකෙන් කරලා තියෙන ඒ ධර්මතා ටිකේ හටගෙන නිරුද්ධ වෙන බව ඇත්ත ඇති හැටියට පෙන්වා දීම. ඒ ටික ඇත්ත ඇති හැටියට පෙන්වලා දෙනකොට ඒකෙන් මිදිලා තියෙනවා. ඒ නිසා අපිට මේ එතනදී තේරුම් ගන්න තියෙන දේ තමයි අස්මිමානීය සහ සක්කාය දිට්ඨිය කියන එක ගොඩනැගිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය තියෙන තැනකදී වෙමි කියන හැඟීම පවතිනවා. වෙමි කියන හැඟීම තියෙන හැම තැනකම සක්කාය දිට්ඨියේ පැවැත්ම නැහැ. නමුත් සූත්‍රයේ කතා කරන්නේ ඔකෙන් එක තැනයි. ඒ තමයි සක්කාය දිට්ඨිය තියෙන තැන ගැන කතා කරනවා. එතකොට අස්මිමානය යෙදෙන වෙනම තැන ගැන වෙනම විග්‍රහ කිරීමක් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න මඟ තුලම වෙමි කියන හැඟීම දුරු වෙනවා කියන කාරණාවත් පැහැදිලි කරනවා. එතකොට සක්කාය දිට්ඨියත් දුරු වෙනවා, අස්මිමානයත් දුරු වෙනවා. මොකද එකම ප්‍රතිපදාවනේ. ඒ කියන්නේ න්‍යායක් විදියට ගත්තොත් අර අපි සීල සූත්‍රයේදී කතා කරන්නේ මේ පෘථජන කෙනා සෝවාන් වෙන සෝවාන් කෙනාගේ සකදාගාම වෙන සකදාගාම කෙනා අනාගාම වෙන අනාගාම කෙනා රහත් වෙන රහතන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා ස්කන්ධයන්ගේ උදේවැය බලනවා කියන කාරණාව. එතකොට ඒ දෙයම තමයි මෙතනදී තව පරයයකින් දක්වන්නේ. එතකොට ඒ විදිහට ඒ ධර්මයන්ගේ විද්‍යාව පුදව ගන්නවා නම් එතන සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය නැත්තම් එතන වෙමි කියන හැඟීම දෙන්නේ නැහැ කියන එක. එතකොට මේ අවස්ථාවේ ඉන්ද්‍රියන් පහට ගෝචර වෙන්නේ නැති දෙයක් අපි තුමු මෙතන කොහරි අතීතේ පැවිද්දයක් ගැන සංඥාවක් හිතට ඇවිල්ලා ඒ සංඥාව කෙරෙහි සංස්කාර කළා සංඥා උපාදාන ස්කන්ධයයි සංස්කාර උපාදාන ස්කන්ධය ඇති කරගත්තොත් ඉන්ද්‍රිය පහට බැසීමක් වෙනවද මේලා? ඉන්ද්‍රිය පහට බැසීමක් වෙනවා. ඒකට හේතුව තමයි මේකට ගෝචර නොවන දෙයක් කියන තැනින් මහත්මයා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්නේ ඒද අතීතයේදී දැක්කා වූ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් පිළිබඳවම මිසක වෙනත් දෙයක් පිළිබඳවම නෙමෙයි. එතකොට අතීතයේ දැකපු දෙයක් පිළිබඳවනේ දැන් අහපු විඳපු දෙයක් පිළිබඳවනේ දැන් අදහසක් පහළ වෙන්නේ. ඔබ භූමිය වෙනස් වුණොත් නම් රූපාවචර ධානයක් උපදව ගත්තොත් එයාට ඒ ධානානුසාරිත කලින් තිබුණ දෙයමයි නැවත විඳින්න කියන එකක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි දැන් මේ කාම ධාතුවේ සත්වය හැටියට රූපය අසුරු කරගෙනම තමයි ඒ ධර්මය පවත්වන්නේ. ඒ නිසා කාම ධාතුවේ සත්වයන්ට පංචේන්ද්‍රයන්ට බැස ගැනීම කියන කාරණාව අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවම තමයි. හේතුව තමයි දැන් අපි දැන් පේන රූපය පිළිබඳව නෙමෙයි අපි මානසිකාරයේ පවත්වන්නේ අපි අතීතේ දැකපු දෙයක් පිළිබඳව. අපි හිතමු අපි හීනයක් දකිනවා කියලා. එතකොට අපි දැකපු දෙයක් පිළිබඳව හරි මානසිකව ගොඩනගාගත්ත දෙයක් පිළිබඳව. හැබැයි ඒද අපි දකින්නේ රූපය, මේ ශබ්දය ආදී ධර්මයන් පිළිබඳව තමයි අපි එතනදිත් දකින්නේ. එතකොට ඒකද රූපායතනය තමයි නියෝජනය කරලා තියෙන්නේ. එතනදිත් සද්දායතනය තමයි නියෝජනය කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මානසිකව මනෝ සහ ධම්ම කියන දෙක ඇතුලෙන් ඒක උපදවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම නිකම්ම සිද්ධ වෙනවා. මොකද පංචේන්ද්‍රයන්ට බැස ගැනීම සිද්ධ වෙන්නේ රූපායතනය කියන දෙයට බැස ගන්නවා කියන එකෙන් නෙමෙයි. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම කියන තැන කරන්නේ හැම වෙලාවකදීම මනෝ සහ ධම්ම කියන තැන. මන ආයතනයෙන් තමයි අපි මනෝ විඥාන මට්ටමින් තමයි මේ රූපයට බැස ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ බැසගත්ත නිසා තමයි අවිජ්ජා ධාතු සංස්පර්ශයෙන් මේකට ඇතිවෙන ස්පර්ශ අපිට අතීත ඉඳලා දැකපු අය නැවත දකින්න පුළුවන්කම මේ හැම දෙයක්ම ගොඩනගලා තියෙනවා. ඒ නිසා පංචේන්ද්‍රයන්ට බැස ගැනීම කියන එක දැනුත් වෙනවා. අතීත දෙයක් සිහිපත් කළත් මොකද ඒ සිහිපත් කරන්නේද අතීත රූපේ පිරිසිදු නොදැක්කකම නිසා රූපායතනය පිළිබඳව ඇහැ පිළිබඳව තමයි අපි මෙනෙහි කරන්නේ. එතකොට අතීත දැකපු දෙයක් ගැන මතක් කරගන්නවා නම් අපි දැකපු කෙනා ඉන්නවා කියන එක එක්කම අනික් ආයතන හා අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් තමයි ඒක විඳලා තියෙන්නේ කියන තැනකින් අපිට පවතිනවා. එහෙම නැතිනම් දැන් හිතන්නකෝ දැන් මනසින් සිතුවිල්ලක් අපි හිතනවා කියලා. ඔතන ඉඳලා ඔයගොල්ලෝ රුවන්වැලි සෑය මතක් කරගන්නවා. දැන් රුවන්වැලි සෑය කියන එක දැන් පේන්නේ නැහැ. නමුත් රුවන්වැලි සෑය කියන එක සිහිපත් කරගන්නකොටම දැන් මනසින් අරමුණක් තමයි සිහිපත් කරගත්තේ. හැබැයි මනසින් අරමුණ සිහිපත් කරගත්තට දැන් ඒ මනස සහ
අරමුණ කියන මනස සහ ධම්මායතනෙ නෙමෙයි ප්‍රකට වෙලා තියෙන්නේ. එහෙනම් ඔබට ප්‍රකට වෙලා තියෙනවා දකින්න පුළුවන් කෙනා, දකින්න පුළුවන් ඇහක් තියෙන කෙනෙක්, හද්ද අහන්න පුළුවන් කනක් තියෙන, ගඳ සුවඳ විඳින්න පුළුවන් නාසයක්, දිවක්, කයක් තියෙන කෙනෙක් තමයි රුවන්වැලිසෑය දකින්න කියන දැනින් තමාව නියෝජනය කරලා තියෙන හැම වෙලාවකදීම අර අංගපච්ඡංග සමන්නාගත බවත් එක්ක. එතකොට මේ මම තමයි රුවන්වැලිසෑය මතක් කරගන්නේ. එතකොට මම කියන එක ගොඩනගලා තියෙන්නේ අර ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන ටිකේ අත්දැකීමත් එක්ක තමයි මමත්වයේ ගොඩනගලා තියෙන්නේ. මමත්වයේ හම්බෙලා තියෙන වෙන තැනකින් නෙමෙයි. කාම ධාතුවේ සත්‍යයකට නම් මමත්වයේ කියන එක හම්බ වෙන්නෙම මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන ටිකෙන් ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකත් එක්කමයි. එතකොට අපි දැන් නොපෙනෙන කලින් දැකපු රුවන්වැලිසෑය කියන අරමුණක් අපි සිහිපත් කරගත්තත් ඒ අරමුණ සිහිපත් කර ගැනීම තුළ ඒ අරමුණ සිහිපත් කරන මම මේ අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි රුවන්වැලිසෑය විඳින්නේ. එතකොට මතක් කරගන්න. එතකොට ඒ රුවන්වැලිසෑය කියන අරමුණ විඳින තැනක පංචේන්ද්‍රිය ධර්මයන්ට මනසින් බැස ගන්නකම. අනාථපිණ්ඩිකවද සූත්‍රයේදී කියනවා වගේ අර විඥානයේ ඇස රූප චක්කු විඥාන ආදී ධර්මයන් ඇසුරු කරන බව එතන යෙදලා තියෙනවම තමයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කලින් දේශනා වල සඳහන් කරලා තියෙන පරිදි මේකට සම්බන්ධ වෙනවා. දැන් නිකාන්ති සංහාව කියන්නේ කොතනද? නිකාන්ති තණ්හාව කියලා කියන්නේ මේ අපි ස්කන්ධ ටිකකට කරන තණ්හාව කියන එක. එතකොට දැන් නිකාන්ති තණ්හාව කියන තැනකදී අපිට කුසල කුසලාදී ભેදයකින් තොරව අපි දැන් තමායයි ගන්න ස්කන්ධ ටික. දැන් වෙමි කියන හැඟීම හා සමග අපි වෙමි කියන හැඟීම පවත්වන්නේ ස්කන්ධ ටික පිළිබඳව. එතකොට මේ ස්කන්ධ ටික එතන ඇති කරගන්න උපාදානය හා සමග ගියපු තෘෂ්ණාවක් අපිට තියෙනවා. තණ්හාව කියන දේ. ඒක අර අම්මට ආදරේ කියන තැනක යෙදෙන දෙයක් නෙමෙයි. අම්මව උපදවපු තමා කරගත්ත ස්කන්ධ ටිකට යෙදෙන තණ්හාවක්. එතකොට ඒ තණ්හාව නිසා තමයි පුනර්භවය පේන්නේ. නැවත උපදවනකම තියෙන්නේ අන්න ඒ තණ්හාව නිසා. ඒ තණ්හාව කියන කාරණාව තමයි නිකාන්ති තණ්හාව කියලා කියන්නේ. එතකොට ඒක ස්කන්ධ ධර්මයන්ට යෙදෙන තණ්හාවක්. ඔය කියන්නේ අපේ හාමුදුරනේ එතකොට අපි උතන දෘෂ්ටිගතව නොගත්තත් හිතුවත් නොහිතුවත් කල්පනා නොකරත් ලෝකේ පැවැත්මක් තියෙනවනේ. පැවැත්මත් එක මම ඉන්නවා නම් උතන අනිවාර්යයෙන්ම ඔක පවතිනවාමයි ඒ කියන්නේ නේද? ඔව් ඒක කියන්නේ අර මේ චේතනා සූත්‍රයේදී කියන්නේ බුදුරජාණන් වහන්සේ කාරණාවනේ අච්ච චේතේති මේ නොච චේතේති පකප්පේති කියන තැනදී කතා කරන්නේ. ඔතන නැතත් ඒ ගැලවෙන්න අමාරුත් ඔක නිසාමයි නේද මම හිතන්නේ. ගැලවෙන්න අමාරුත් ඒ නිසාම තමයි. මොකද අපිට හිතුවත් නැතත් ඒක නිකම්ම අපිට ගොඩ නැගෙනවා නම් ඒක ගැලවෙනවා කියන එක ලේසි නෑ පොයෝ. ස්වාමීන් වහන්සේ අවසරයි. අපි දැන් රූපයක් දකිනකොට අපේ ඇස සහ රූපය සහ ඇහි චක්කු විඥානයේ තුන එකතු වීම නිසා අපිට ඒක රූපය පෙනෙනවා. ඒ කියන්නේ ඒක දැකීම දක්වා විතරයි ඒ ටික. ඊට පස්සේ තමයි අනිකුත් නාම ධර්ම එකතු වෙනවා කියලා තියෙන්නේ. ඒ කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන. එතකොට මේ පංච උපාදානස්කන්ධ මේ පහේ විඥාන කියන එකමද එතන අපි ඇහැට ගැටෙනකොට අපිට ඇති වෙන චක්කු විඥානයයි ඒ දෙක එකක්ද එහෙම නැත්නම් දෙකක්ද ස්වාමීන් වහන්සේ? මට ඒක ටිකක් පැහැදිලි මදි. ඒකවන් කරන්නයි. ඔව් තේරුම් ගන්න. ඒකේ අපි තේරුම් ගන්නට අවශ්‍ය ප්‍රධානම දෙයක් ඒක මම හිතනවා. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව අපි දැනගන්නකොට මූලිකවම තියෙන ප්‍රධාන තැනක් ඒ කියන්නේ දැන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයක් කියලා කියන්නේ මේක පොදු ධර්මතා ටිකක්. පොදු ධර්මතා ටිකක් කියලා කියන්නේ දැන් චක්කු විඥාන සිත නම් චක්කු විඥාන සිත කියන තැනදී එතන තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටිකක්. ඒතකොට චක්කු විඥාන සිත ඇති කරන්න රූපේ කියන දේ හේතු වෙලා තියෙනවා. අපි ගත්තොත් ඒ සිත ඇති වෙන්න පාදක වෙච්ච දෙත් එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක් තියෙනවා. ඒ කියන්නේ චක්කු විඥාන අවස්ථාව විතරක් විඥානයේ විතරක් නිකම්ම හටගන්නේ නැහැ. වේදනා සංඥා සංකාර නැතුව විඥානය පවතින්නේ නැහැ. එතකොට ඒ චක්කු විඥාන සිත කියලා අපි කිව්වත් චක්කු විඥාන කියන එක අවස්ථාවේදී තියෙන ස්කන්ධ ධර්මතා පහක්. හැබැයි මේ සමස්තයක් සිද්ධිය ඇහැට රූප පේනවා කියන මේ මුළු සමස්ත සිදුවීම තමයි අපි අරගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා සාමාන්‍ය වෙලාවට කතා කරන්නේ.
හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ ඔය සමස්ත සිදුවීම අතරේ අපි එක එක අවස්ථාවක් අරගෙන බැලුවොත් එහෙම ඒ එක එක අවස්ථාවේදී ස්කන්ධ ධර්මතා තියෙනවා. චක්කු විඥාන සිතේදී ස්කන්ධ ධර්මතා ස්කන්ධ පංචකයක් තියෙනවා. එතකොට අපි කිව්වොත් ස්කන්ධ හතරයි වේදනා සංඥා සංකාර විඥාන කියන ටික සිතක් නිසා එක. හැබැයි ඒ සිත පිහිටලා තියෙන්නේ රූපස්කන්ධය නිසා අපි ඒ අවස්ථාවට කියමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතකොට ඊළඟට හට ගන්නවා නම් මනෝ ධාතු සිතක්. ඒ මනෝ ධාතු සිතේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තියෙනවා. මනෝ විඥාන ධාතු සිතක් හට ගන්නවා නම් ඒ සිතේ වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ටික තියෙනවා. ආපහු කර්ම මනෝ විඥාන මට්ටමේ සිත් හට ගන්නවා නම් ඒ වෙලාවේදීත් වේදනා සංඥා සංකාර විඥාන කියන සිත් තියෙනවා. ඒකට ඒක සිතකට පොදුව මේ ධර්මතා ටික අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් කතා කරනකොට අපි පොදුවේ කතා කරනවා රූපේ වේදනාව සංඥාව සංකාරය විඥානය කියලා. මේක රූපේ ඊට පස්සේ විඳලා ඒ වගේම හඳුනලා මේක හිතලා දැනගන්නවා කියන එක. නමුත් අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි පංච උපාදානස්කන්ධය නැත්නම් පංචස්කන්ධය කියන ධර්මය මේ ටික මේ නාම ධර්මතා ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික පෙර පසු නැතුවම හට ගන්න දෙයක්. ඒ කියන්නේ මේ ටික එකට හටගන්නේ. එකට නැති වෙන්නේ. ඒ හිතේ එකට හටගෙන එකට නිරුද්ධ වෙන ධර්මතා ටිකක් මිසක ඉස්සෙල්ලා විඳලා ඊට පස්සේ හඳුනලා ඊට පස්සේ හිතලා ඊට පස්සේ දැනගන්නව නෙමෙයි. ඒ එක හිතේ තියෙන ගති ලක්ෂණ ටිකක් තමයි අපි වේදනා සංඥා සංකාර විඥාන කියන එකෙන් නම් කරන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේක කතා කරන පర్యాయ දෙකක් තියෙනවා කියන එක. ඒ තමයි අර විදිහට හිතට එකට එක මොහොතේ හටගෙන එක මොහොතේ නිරුද්ධ වෙන ධර්මතා ටිකක්. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන යථාර්ථය. හැබැයි යථාර්ථයක් විදිහට සිද්ධ වෙන දේ වගේම අපි සාමාන්‍යයෙන් පොදු ව්‍යවහාරයේ තුල සම්මුතිය තුල අපි කතා කරනකොට මේ විඳලා හඳුන්වලා දැන් කියන්නේ රූපේ දැකලා විඳලා හඳුනලා දැනගෙන මේ හිතලා දැනගන්න ටිකකුයි මේ තියෙන්නේ කියලාත් අපි කතා කරනවා. ඒක තේරුම් කිරීමේ පහසුව සඳහා ඒ දේවල් වල ලක්ෂණ තේරුම් කරන්නට පුළුවන්කම නිසා විතරයි මේ විදිහට කතා කරන්නේ. නමුත් යථාර්ථය නම් සිතක් පාසා මේ හැම සිතකම මේ ස්කන්ධ ධර්මතා ටිකේ පැවැත්ම. ඒක චක්කු විඥාන සිතෙත්, ඒ වගේම මේ ආවර්ජනාදී සිත්වලත්, මනෝ ධාතු සිතෙත්, මනෝ විඥාන ධාතු සිතෙත්, කර්ම මනෝ විඥාන ධාතු සිත්වල හැම එකකම ස්කන්ධ ධර්මතා ටික එකට හටගෙන එකට නිරුද්ධ වීම තමයි පවතින්නේ. බොහොම හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ අපිට තව ප්‍රශ්න වල නෙලා දිනව නැත්නම් අපි අවසන් කරනවද? අපි දේශනාව එහෙම නම් දැන්ට අවසන් කරමු. හොඳයි, කවුරුත් එහෙනම් කල්පනා කරගන්න. බොහොම ශ්‍රද්ධාවෙන් අද දවසේදී මේ ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසලයේ සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු.